25 වෙනි පාඩම සංඛ්‍යා රේඛාව හා කාර්සිය තලය මාතෘකාව ලියන්න. දැන් ඒකේ අපි මේ වෙද්දි ඉගෙනගෙන තියෙන දේවල් ටිකක් තියෙනවා. 6 වසරේදී ඉගෙන ගත්ත සංඛ්‍යා රේඛාව. සංඛ්‍යා රේඛාව මතකනේ කෙලින් රේඛාවක් යන සමාන කොටස් වලට බෙදුවා. දකුණු පැත්තට යන්න යන අගේ වැඩි වෙන විදිහට ඉලක්කම් ලිව්වා. මේකට කිව්වා සංඛ්‍යා රේඛාව කියලා. ඊගාවට තව 7 දී ඉගෙන ගත්තා කාටසීය තලය. ඛණ්ඩාංක තලය. විනය දෙකාස් කියන ගණිතඥයා හොයාගත්ත කාටසීය තලය මෙයා ගැන ඉගෙන ගත්තා. මේකේ ලක්ෂ ලකුණු කරා. අපේ පාඩමේ මාතෘකාව සංඛ්‍යා රේඛාව හා කාටසීය තලය. එහෙනම් මේ ඉගෙනගත්ත දෙන්නෙක් ගැන තව ටිකක් වැඩිපුර ඉගෙන ගන්නයි යන්නේ. මෙයා ගැන ඉගෙන ගන්නවා පාඩමේ දෙවෙනි කොටසේ. අපි මුලින්ම අහපුව මෙයා ගැන ටිකක් වැඩිපුර ඉගෙන ගන්නවා. එහෙනම් අනුමාතෘකාව ලියාගමු සංඛ්‍යා රේඛාව. ඒක මුලින්ම ගැටලුවක් ලියාගෙන ඉමු. සුදුසු සංඛ්‍යා රේඛාවක පහත ලක්ෂ ලකුණු කරන්න. සුදුසු සංඛ්‍යා රේඛාවක පහත ලක්ෂ ලකුණු කරන්න. මෙන්න මේ ලක්ෂ තුන ලියා ගන්න. සුදුසු සංඛ්‍යා රේඛාවක් අදින්න ඒකේ ලකුණු කරන්න. දැන් අපි බලමු මේකේ මුලින්ම කිව්වා සුදුසු සංඛ්‍යා රේඛාවක් කියලා. එහෙනම් මේ ලක්ෂ තුන ලකුණු කරගන්න පුළුවන් සංඛ්‍යා රේඛාවක් වෙන්න ඕනේ. ඒක ගොඩාක්ම මෙයාට මේ අවශ්‍ය ප්‍රමාණයට වඩා දිග වැඩි එකක් වෙන්නත් බෑ. ඒ වගේම මේ ටික ලකුණු කරගන්න බැරි තරම් පොඩි රේඛාවක් වෙන්නත් බෑ. අපි ඒකට බලනවා සංඛ්‍යා රේඛාවේ මේ ලකුණු කරන්න ඕනේ අයගේ ඉන්න ලොකුම සංඛ්‍යාව. ඉන්න ලොකුම සංඛ්‍යාව තමයි 5. එහෙනම් අපි අදින සංඛ්‍යා රේඛාවේ 5ට යනකම්වත් තියෙන්න ඕනේ. අපි මේකට ඇඳන්නේ 6ට විතර එකක් විතර වැඩිපුර ගත්තා. අපි අදින්න යන සංඛ්‍යා රේඛාවේ 5 ලකුණු කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඉන්න 6ට විතරවත් තියෙන්න ඕනේ. ඊට පස්සේ මේකේ තියෙන අඩුම සංඛ්‍යාව ඍණ 2. එහෙනම් අදින සංඛ්‍යා රේඛාවේ ඍණ 2 ලකුණු කරගන්න නම් මෙයා ඍණ 2ට යනකම්වත් තියෙන්න ඕනේ. හැබැයි අපි එකක් විතර වැඩිපුර යනවා ඍණ 3ට විතර අදිනවා. එහෙනම් දැන් සංඛ්‍යා රේඛාව මෙන්න සුදුසු සංඛ්‍යා රේඛාව ඍණ 3 ඉඳන් ධන 6ට සංඛ්‍යා රේඛාවක් අදිමු. ඒක ලකුණු කරන්න. මෙතන ඒ වලගේ 5යි. ඒ වලගේ 5යි. බලන්න මේ 5 ලකුණු කළා හරියද කියලා. මෙන්න මේ ඉදි දෙක කැපෙන තැන තමයි ඒ ඉන්නේ. සමහර වෙලාවට ළමයි ලකුණු කරනවානේ මෙන්න මෙහෙම 5. මෙන්න මෙහෙම ලකුණු කරනවා. මේ උඩින් ඉතිදක් ඇදලා පාට කරලා ඒ කියලා ලියනවා. වැරදි. එහෙම වෙන්න බෑ. මේ ඉදි දෙක කැපෙන තැන වෙන්න ඕනේ. මෙන්න මෙතන තමයි ඒ කියලා කියන්නේ. මේ ඉදි දෙක කැපෙන තැන. ඒ වලගේ 5යි. B ඍණ 2යි. ඍණ 2යි. මෙන්න B. C වලගේ බිඳුවයි. මෙතන C බිඳුවයි. ඊට පස්සේ මතකයි ඇති 6 වසරේදී අපි කතා කරා ආරෝහණ පිළිවෙලට ලිව්වා. මේ නිකිල සංඛ්‍යා. මේ පැත්ත වම් පැත්තට එන්න පොඩි අය හම්බ වෙනවා. දකුණු පැත්තට යන්න විශාලයි. හැම වෙලේම දකුණු පැත්තේ ඉන්න සංඛ්‍යාව වම් පැත්තේ ඉන්න සංඛ්‍යාවට වඩා විශාලයි. එහෙමනම් ප්‍රශ්නයක් ඇහුවොත් ඍණ 100ද විශාල 1ද විශාල කියලා මෙයා දැන් හිතන්න වෙන ප්‍රශ්නයක් වෙන විදිහක් නැහැ. දැකපු ගමන් මේක නම් මහා අමාරු ප්‍රශ්නයක් නෙවෙයි කවුද ලොකු එක්කිනා කියලා හිතෙන්න ඕනේ. එක ඉන්නේ මෙතන ඍණ 100 හම්බ වෙන්න නම් මෙන්න මේ රේඛාවේ තව යන්න වෙනවා වම් පැත්තේ එහා කෙරවලට. එහෙමනම් එක තමයි විශාල. එක විශාලයි ඍණ 100ට වඩා. එහෙමනම් අපි දෙවෙනියට ඉගෙන ගත්තේ 6 වසරේදී නිකිල සංසන්දනය කළා. කවුද ලොකු එක්කිනා කියලා බැලුවා. දකුණු පැත්තේ ඉන්න එක්කිනා විශාලයි වම් පැත්තේ ඉන්න එක්කිනාට වඩා. ඒක මතක් වෙන්න පුනරීක්ෂණ අභ්‍යාසයේ 3 වෙනි ගාන. 3 වෙනි ගාන ප්‍රශ්නේ ලියාගෙන උත්තර ටික ලියමු. මෙතන සංඛ්‍යා රේඛාවෙන් හිතන්න.
සංඛ්‍යා රේඛාවක ධන 5 ඉන්නවා මේ පැත්තේ, ඍණ 2 ඉන්නවා මේ පැත්තේ. එහෙනම් ධන 5 තමයි ලොකු. මෙයා තමයි ලොකු එක්කෙනා. ඊගාවට 3 සංඛ්‍යා රේඛාවේ 3 මෙහි බිංදුව මෙහි. එහෙනම් මෙයා තමයි විශාල. ඍණ 5 සංඛ්‍යා රේඛාවක ඍණ 5 මේ පැත්තේ ඉන්නවා, බිංදුව ඉන්නේ මෙහි. එහෙනම් මෙයා තමයි විශාල. දකුණු පැත්තේ ඉන්න එක්කෙනා තමයි ලොකු. බිංදුව විශාලයි ඍණ 5ට වඩා. ඍණ 10යි ඍණ 1යි. ඍණ 10 මෙහි ඉන්නවා නම් ඍණ 1 ඉන්නේ මේ හරිය. මෙයා තමයි ලොකු. ඍණ 1 විශාලයි ඍණ 10ට වඩා. ඍණ 1 ඉන්නේ දකුණු පැත්තේ, ඍණ 1 විශාලයි ඍණ 10ට වඩා. ඊට පස්සේ 5 හා 7. ඒක නම් ලේසියිනේ. බලන්න දෙයක්වත් නැහැනේ 5ද 7ද විශාල කියලා අපි දන්නවා පොඩි පන්ති වල ඉඳන්ම. බිංදුවයි ඍණ 3යි. ඍණ 3 මේ හරිය ඉන්නවා, බිංදුව මේ හරිය ඉන්නවා. එහෙනම් බිංදුව විශාලයි ඍණ 3ට වඩා. මෙතන තියෙන්නේ ඍණ 7 කියලා. 5 ඍණ 7. එතකොට සංඛ්‍යා රේඛාවක් බලමු. ඍණ 7 ඉන්නවා මේ හරියේ, 5 ඉන්නවා මේ හරියේ. එහෙමනම් 5 සංඛ්‍යා රේඛාවේ දකුණු පැත්තේ, 5 විශාලයි ඍණ 7ට වඩා. බලන්න ඔය උත්තර ටික ඇහිලා ඇති. මෙතෙන් අපි දැන් ගන්න දේවල්. හැබැයි අපි මේ වෙද්දි තාමත් දන්නේ සංඛ්‍යා රේඛාවක නිකිල සංඛ්‍යා ලකුණු ගන්න විතරයි. නිකිල සංඛ්‍යා කියන්නේ මොනවද කියලා දන්නවා. බිංදුව 1 2 3 4 5 6 ඒ පූර්ණ සංඛ්‍යා ටිකයි. ඍණ 1 ඍණ 2 ඍණ 3 4 ඔය විදිහට ඍණ සංඛ්‍යා ටිකයි, පූර්ණ සංඛ්‍යා ටිකයි. ඔය ඔක්කොටම කියනවා නිකිල කියලා. ධන පූර්ණ සංඛ්‍යා, ඍණ පූර්ණ සංඛ්‍යා, බිංදුව. ඔය ඔක්කොටම නිකිල කියනවා. හැබැයි නිකිල වලට අමතරව අපිට හම්බුණානේ භාග සංඛ්‍යා, දශම සංඛ්‍යා. එහෙමනම් අපි දැන් යන්නේ භාග හා දශම සංඛ්‍යා රේඛාවක නිරූපණය කරන්න. අනුමාත්‍රිකාව ලියන්න. භාග හා දශම සංඛ්‍යා රේඛාවක නිරූපණය. භාග හා දශම සංඛ්‍යා රේඛාවක නිරූපණය. උදාහරණයක්. 7 වෙන්නේ 1යි. මෙයා දශම සංඛ්‍යාව, මෙයා භාග සංඛ්‍යාව. C සමානයි 2යි 5න් 3යි. ඍණ C සමානයි ඍණ 2යි 5න් 3 කියන සංඛ්‍යා තුන දැන් මම මේ සංඛ්‍යා රේඛාවක නිරූපණය කරන්න යන්නේ. අර කලින් කියපු නීතිය මෙතෙන්ටත් අදාළයි. අපි බලන්න ඕනේ සංඛ්‍යා රේඛාවක අදිද්දි මෙතන ඉන්න ලොකුම සංඛ්‍යාව කවුද? මෙතන ඉන්න ලොකුම සංඛ්‍යාව පූර්ණ සංඛ්‍යාව දිහා බැලුවම වෙනවා 3. මෙයා තමයි විශාල. එහෙනම් සංඛ්‍යා රේඛාව 4ට යනකම්වත් තියෙන්න ඕනේ. 4ට 5ට යනකම්වත් තියෙන්න ඕනේ. ඉන්න පොඩිම සංඛ්‍යාව ඍණ 2යි ගන්නවා. ඍණ 2යි තව යන්න ඕනේ ඍණ පැත්තට. ඍණ 2යි තව යන්න ඕනේ ඍණ පැත්තට. කොච්චරද? 5න් 3. එහෙනම් සංඛ්‍යා රේඛාව ඍණ 3ට ඍණ 4කටවත් තියෙන්න ඕනේ. දැන් බලමු ලකුණු කරන විදිහ. අපි මේකේ මුලින්ම ලකුණු කරන්න යන්නේ ඒ වලගේ 2.6යි දශම සංඛ්‍යාවන් ලකුණු කරන්න යන්නේ. දැන් 2යි කියලා ලකුණු කරන්න කිව්වනම් දන්නවනේ මෙතෙන්ට ගිහලා මෙතනින් තිතක් තියෙන එකනේ. හැබැයි දැන් කියනවා 2යි දශම 6යි තව ටිකක් ඉස්සරහට යන්න ඕනේ. කොච්චරද දශම 6ක්? ඔන්න බලන්න. 2 3 කියන ඉලක්කම් දෙක අතර බෙදා ගන්නවා සමාන කොටස් 10කට. ඔන්න 10කට බෙදන විදිය. මුලින්ම මැද්දෙන් බෙදනවා. එතකොට මේ ඉන්නේ 2.5. අඩිරුවේ තියෙන්නේ මිලිමීටර වලින් ඒ විදිහට. මෙතන බෙදා ගන්නවා 5කට. 1යි 2යි 3යි 4යි 5යි. මේ ටිකත් 5කට බෙදෙනවා. සමාන කොටස්. දැන් 10කට බෙදලා. එහෙනම් මේ ඉන්නේ 2.1 මෙයා 2.2 2.3 2.4 2.5 2.5 2.6 2.7 2.8 2.9 ඊට පස්සේ 3. දැන් ලකුණු කරන්න කියන්නේ 2.6. එහෙනම් 2.6 කියන්නේ මෙතන 2.5. මෙන්න මෙතනයි ලකුණු කරන්න ඕනේ අර රූපේ. එහෙනම් දැන් අපිට සිද්ධ වෙනවා මුලින්ම 2 හා 3 සමාන කොටස් 10කට බෙදා ගන්න.
මේ දෙන්න අතර බෙදා ගන්නවා සමාන කොටස් 10කට. මුලින්ම මැද්දෙන් බෙදුවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි මෙයයි 10යි 2.6 එහෙනම් මේ විදිහට මෙන්න මේ ස්ථානයේ මෙතන ගිහිල්ලා පාඩ කරනවා. මේ ඉන්නේ A කීයද 2.6යි. ඔන්න දශම සංඛ්‍යාවන් නිරූපණය කරන විදිහ. අපිට හම්බ වෙන්නේ දශම ස්ථාන එකක් තියෙන අය විතරයි. ඊගාව. ඔක කිව්වනම් ඍණ 1.2 කියලා. දැන් අපි කවද බෙදාගන්නේ? ඍණ 1.2 කිව්වනම් ඍණ 1යි තවත් යන්න ඕනේ මේ පැත්තට. ඍණ 1 ඉඳලා තවත් මෙහෙට යන්න ඕනේ. එහෙනම් 10කට බෙදා ගන්න වෙන්නේ ඍණ 1යි ඍණ 2යි අතර 10කට බෙදා ගන්නවා. ඔතන කිව්වනම් ඍණ 3.6 ලකුණු කරන්න කියලා. ඍණ 3.6 එහෙනම් මේ දෙන්නව තමයි සමාන කොටස් 10කට බෙදා ගන්න වෙන්නේ. පැහැදිලිද? එහෙනම් දශම සංඛ්‍යාවන් නිරූපණය කරන්න කිව්වහම ඒ අදාළ ස්ථාන ඉලක්කම් දෙක අතර අපි බෙදා ගන්නවා සමාන කොටස් 10කට. ඊට පස්සේ 2.1 2 3 4 5 6 7 8 9 ආදී ලෙස ලකුණු කර ගන්න පුළුවන්. වෙන පැත්තට තේරෙන්නමයි. ඊට පස්සේ බලමු භාග සංඛ්‍යාවන් නිරූපණය කරන විදිය. භාග සංඛ්‍යාව. මේක කියනවා 3යි 4කට බෙදලා එක කෑල්ලක් ගන්නලු. 3යි 4කට බෙදලා එක කෑල්ලක්. එහෙනම් දැන් අපි මේ 3යි 4යි කියන ඉලක්කම් දෙක අතර මෙන්න මේ දෙන්න අතර 3ට වඩා වැඩි තව ටිකක් එහාට යන්න ඕනේ. 3යි 4කට බෙදලා එකක් ගන්නලු. මෙයාව බෙදනවා සමාන කොටස් 4කට. 4කට බෙදලා එකක් ගන්න කියන හින්දා සමාන කොටස් 4කට බෙදනවා. බෙදලා එකක් ගන්නවා. මේ තියෙන්නේ එහෙමනම් 3යි 4ෙන් 1. මෙයා ලකුණු කරොත් 3යි 4ෙන් 2යි. මෙයා 3යි 4ෙන් 3යි. දැන් බලමු මං සංඛ්‍යා දෙකයි ලකුණු කරන්න යන්නේ. 3යි ගානක් කියන හින්දා 3 එතනින් එහා පැත්ත 4කට බෙදා ගන්නවා නේ. 4කට බෙදා ගන්නවා. 4ෙන් 1යි මෙතන ඉන්නවා. 3යි 4ෙන් 1 කවුද? B ඉන්නවා. B වලගේ 3යි 4ෙන් 1යි කියලා එනවා. ඊට පස්සේ බලන්න C වලගේ ඍණ 2යි ඍණ 2යි තව එන්න ඕනේ. කොච්චරද? 5න් 3ක්. තව මේ පැත්තට එන්න ඕනේ. තව ඍණ පැත්තට යන්නේ. මෙහෙට එහෙම නෙවෙයි. මෙහෙට ඉන්නේ ඍණ 1යි ගන්න. මෙහෙට යන්නේ ඍණ 1 2යි 5න් 3යි. එහෙනම් දැන් කීයකටද බෙදා ගන්න ඕනේ? 5කට. ඒ 5න් 3නේ. ඒ හින්දා මෙන්න මේ දෙන්න සමාන කොටස් 5කට බෙදෙනවා. සමාන කොටස් 5කට. 1යි 2යි 3යි 4යි 5යි. ඉතින් කියන්නේ 4ක් යනවා 5කට බෙදෙනවනේ. 1යි 2යි 3යි 4යි මේත් එක්ක 5යි. දැන් ඍණ 2යි 5න් 3ක්. 3 මේ පැත්තට එමු. 1යි 2යි 3ක්. මෙන්න මෙතනින් බෝලයක් අදිනවා. එයා තමයි C. එහෙනම් මේ උදාහරණ ගැටලුව ලියාගමු. උදාහරණ 1 පහත ලක්ෂ සංඛ්‍යා රේඛාවක ලකුණු කරන්න. මේ තුන් දෙනාව ලියලා ලකුණු කරන්න. උදාහරණ 2 මේ ලක්ෂ 4 ලියන්න සුදුසු සංඛ්‍යා රේඛාවක් අදින්න මේ 4 දෙනාව ලකුණු කරන්න. P වලගේ 1.3යි. බලන්න Q වලගේ ඍණ 3න් 1යි. ඍණ 3න් 1යි. R ඍණ 3.9යි. X වලගේ 5යි භාගයයි. මෙතන ඉන්නේ ලොකුම සංඛ්‍යාව 5. එහෙනම් 5ට 6ට යනකම්වත් අවශ්‍ය වෙනවා. 5යි භාගයයිනේ. ඊට පස්සේ මෙතන ඉන්න පොඩිම සංඛ්‍යාව ඍණ 3.9. ඒ කියන්නේ ඍණ 4න්වත් පටන් ගන්න වෙනවා. මුලින්ම හරියට සංඛ්‍යා රේඛාව ඇද ගන්න. දැන් ලකුණු කරමු. P වලගේ 1.3යි.
1.3යි. එහෙනම් සමාන කොටස් 10කට බෙදන්න වෙනවා 1.2 අතර. 1.3යි. මෙයා සමාන කොටස් 10කට බෙදමු. 1 2 3 4 5යි 6යි 7යි 8යි 9යි 10යි 1.3යි 1.3යි නම් මෙන්න මෙතන 1 2 3යි මෙතනින් බෝලයක් ඇන්දා මේ ඉන්නේ p කියලා ලිව්වා p වලගේ 1.3යි ඊගාවට q වලගේ ඍණ 3න් 1යි එයා තාම එකටවත් ගිහිල්ලා නැහැ 3න් 1ේම 3ක් එකතු වුණාම තමයි එකක් හැදෙන්නේ 3කින් 1යිලු 3කට බෙදලා සමාන කොටස් 1යිලු තාම මේ එකක්වත් නැහැ දැන් මෙහෙම තිබ්බනම් මේ තියෙන්නේ 1යි 3න් 1යි මෙහෙම තිබ්බනම් මේ තියෙන්නේ 2යි 3න් 1යි එහෙමනම් මෙතන 3න් 1යි තාම එකටවත් ගිහිල්ලා නැහැ 3කට බෙදා ගන්න වෙනවා කවුද බිංදුවයි ඍණ 1යි අතර සමාන කොටස් 3කට බෙදෙනවා බිංදුවයි ඍණ 1යි අතර සමාන කොටස් 3කට බෙදුවා. Q කොච්චරයි කියනවාද? ඍණ පැත්තට යන්නලු 3න් 1ක්. එකක් යනවා. 3කට බෙදුවා එකක් මෙහාට ගියා. මෙන්න ඉන්නවා Q. බිංදුවේ ඉඳන් 3කට බෙදුවා එකක් මෙහෙට ආවා. ආවලගේ 3යි ඍණ 3.9යි. එහෙනම් ඍණ 3යි තව 0.9ක් යන්න ඕනේ. ඍණ 3යි ඍණ 4යි සමාන කොටස් 10කට බෙදා ගන්නවා. සමාන කොටස් 10කට බෙදුවා. ඒකෙන් 9ක් මෙහෙට එන්න ඕනේ. ඍණ 3.9ක්. තාම 4කට තව කෝඩ්ඩයි ඕනේ. තව 0.1යි ඕනේ. මේ පැත්තට එමු 9ක්. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි මෙන්න මෙතන 4කට තව කෝඩ්ඩයි ඕනේ. ඍණ 3.9යි. ඊගාව අන්තිම එක්කන. එක්කලාගේ 5යි තවත් දෙකෙන් එකයි. 5යි තවත් දෙකෙන් එකයි. 5 ගාවට ගියා ඉතිරි ටික කොටස් දෙකකට බෙදනවා. දෙකකට බෙදා ගන්න ලේසි හරියට මැද්දෙන් බෙදෙන එකනේ. දෙකෙන් එකයි. එහෙනම් මෙන්න මෙතන ඉන්නවා s 5යි දෙකෙන් එකයි. දැන් අපි බලමු අභ්‍යාසයේ 25 එක අභ්‍යාසයේ පළවෙනියටම දීලා තියෙන සංඛ්‍යා රේඛාව දිහා බලන්න. ඒකෙන් ලකුණු කරලා තියෙන ලක්ෂ ටික කියමු. 25 එක අභ්‍යාසයේ 105 පිටුව. සංඛ්‍යා රේඛාව බෙදලා ගන්න. A කීයද ඒ වලගේ? දැන් මේකේ උත්තර ටික මේ පළවෙනි ගානේ ආපහු බලන්න රූපයත් එක්කම A වලට ඇවිල්ලා තියෙනවා ඍණ 2යි 5න් 3යි කියලා. B වලට ඇවිල්ලා තියෙනවා ඍණ 1යි 5න් 2යි. C වලට ඇවිල්ලා තියෙනවා ඍණ 5න් 1යි. 5න් 1යි තාම එකටවත් ගියේ නැහැ. බිංදුවයි ඍණ 5න් 1යි කියලා කියන්නේ නැහැ. ඍණ 5න් 1යි. D වලට ඇවිල්ලා තියෙනවා D වලට අපි එයාට කියන්නේ නැහැනේ බිංදුවයි 5න් 4යි එහෙම කියන්නේ නැහැනේ. D වලට 5න් 4යි. E වලට 1යි 5න් 3යි. F වලට 2යි 5න් 1යි. දෙවෙනි ගාන රෝමි ලක්කම් 2 හදමු. දෙවෙනි ගාන රෝමි ලක්කම් 2 සුදුසු සංඛ්‍යා රේඛාවක් අදින්න මුලින්ම. මුලින්ම මේක තෝරගන්න ඕනේ සුදුසු සංඛ්‍යා රේඛාව. දැන් මේකේ බිංදුවක් එහෙම නැහැ. ඒ පැත්ත අවශ්‍යම නැහැ. ඉන්න ලොකුම සංඛ්‍යාව 16යි දශම ගානක් තියෙනවා. එහෙමනම් 14 යනකම්වත් ඕනේ වෙනවා සංඛ්‍යා රේඛාව. ඉන්න පොඩිම සංඛ්‍යාව 13යි දශම ගානක්. ඒ හින්දා අඩුම 13න්වත් පටන් ගන්න ඕනේ. අපි මෙයාව පටන් ගමු 12න් විතර. 12න් පටන් ගමු. ඉවර කරමු. 18න් විතර ඉවර කරමු. මෙතන 13.2 එහෙනම් 13යි 14යි 13ට වඩා වැඩි සමාන කොටස් 10කට බෙදා ගන්න වෙනවා 1යි 2යි 3යි 4යි 5යි
6යි 7යි 8යි 9යි 10යි 13.2 ඉතින් කියන්නේ දෙකක් මෙතෙන්ට ගියා මෙන්න ඉන්නවා 13.2 අපි ආර ඒ කියලා ලියාගත්තොත් ඒ ඉන්නවා මෙතන ඊගොල්ලෝ කියනවා 14.7යි 14.7යි 14යි 15යි අතර සමයි සමාන කොටස් 10කට බෙදන්නේ දශම සංඛ්‍යාවන්නේ 10කට බෙදාගමු 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 17.7යි දශම 5 6 7 මෙතන මෙයා b නම් b නම් මෙතන c 15.5 15.5 එහෙනම් 15.16 අතර සමාන කොටස් 10කට බෙදනවා හැබැයි මෙයා බෙදද්දි නම් ඉතින් පේනවා 15.5 ඒ කියන්නේ හරි මැද්ද 15යි භාගය කියන එක්කෙනා මේ ඉන්නේ සමාන කොටස් 10කට බෙදන්නේ නැතුව වුණත් මේ මැද්ද ලක්ෂය ලකුණු කරගන්න පුළුවන් c මෙයා c නම් මෙන්න c ඉන්නවා 15.5 හරි මැද්ද d ඊගා එක්කෙනා 16.3යි 10කට බෙදාගන්න 1 2 3 4 5යි 6යි 7යි 8යි 9යි 10යි 16.3යි මෙතන ඉන්නවා d එහෙනම් අපි කොන්න දැන් අටවසේදී ඉගෙන ගත්ත අලුත් කොටසක් ඒ තමයි දශම සංඛ්‍යා සහ භාග සංඛ්‍යා රේඛාවක නිරූපණය ඊට පස්සේ අපි යනවා අසමානතාවය සංඛ්‍යා රේඛාවක නිරූපණය කරන්න අසමානතාවයක් දැන් x කුඩයි 5 අපි මෙයාට කියන අසමානතාවයක් මේකේ x වලගේ 5ට වඩා අඩු වෙන්න ඕනේ 5ට වඩා අඩු වගයන් මොනවද මේ x කුඩා වෙන්න බෑ කටුල්ලිච්ච පැත්ත x කුඩයිලු 5ට වඩා අඩු වගයන් 4 3 2 1 බිංදුව ඍණ 1 ඍණ 3 ඍණ 4 ඍණ 5 ඍණ 100 ඍණ 1000 ඔය ඔක්කොම 5ට වඩා අඩුයි එහෙනම් මේ අසමානතාවයේ x ට ගැලපෙන අගයන් තමයි ඔය දැන් මම කිව්වේ ඔක අනිත් පැත්තට ලියන්න පුළුවන් x විශාලයි 3ට වඩා එහෙමනම් x වලගේ 3ට වඩා විශාලයි මේ විශාල කටවිච්ච පැත්ත 3ට වඩා විශාල ගියන් තමයි 4 5 6 7 8 9 10 100 500 1000 ඕන එකක් ගන්න පුළුවන් මෙන්න මෙහෙම අසමානතා ලකුණක් ලියලා ලියන ඒවට අපි කියනවා අසමානතාවය මේ වීර්ය සංකේතය අසමානතා ලකුණකුත් තියෙනවා අසමානතාවයක් මෙන්න මේ x ට ගැලපෙන අගයන් ටික සංඛ්‍යා රේඛාවක නිරූපණය කරලා පෙන්නනවා. අන්න ඒකට කියනවා අසමානතා සංඛ්‍යා රේඛාවක නිරූපණය. දැන් ඒක තියෙන ආකාර දෙකක්. මේ x ට ගැලපෙන අගයන් ටික නිරූපණය කරන්න අපි ආකාර දෙකක් යටතේ ඉගෙන ගන්නවා. එකක් තමයි දැන් x ගේ 5ට වඩා කුඩා වෙන්න ඕනේ කියනවනේ. 5ට වඩා අඩුයිනේ 4.9 4.9 4.1 4.1111 ඒ ඔක්කොම අඩුයි. එහෙනම් x ට ගැලපෙන සියලුම සංඛ්‍යා අපි එකපාරක් සංඛ්‍යා රේඛාවක නිරූපණය කරනවා. x ට ගැලපෙන සියලුම සංඛ්‍යා. තව පූර්ණ සංඛ්‍යා ටික විතරක් නිකිල සංඛ්‍යා ටික විතරක් ලකුණු කරනවා. 5ට වඩා අඩු නිකිල සංඛ්‍යා ටික විතරක්. නිකිල සංඛ්‍යා 5ට වඩා අඩු අය 4 3 2 1 බිංදුව ඍණ 1 ඍණ 2 ආදී ලෙස ඔය කට්ටියනේ. එහෙනම් ඔන්න අනුමාතුකා දෙකයි. x ට ගැලපෙන නිකිල සංඛ්‍යා ටික ලකුණු කරනවා. ඒ වගේම x ට ගැලපෙන සියලුම සංඛ්‍යා රේඛාවක ලකුණු කරනවා. ඔකින් අපි මුලින් ඉගෙන ගන්නවා නිකිල සංඛ්‍යා ටික ලකුණු කිරීම. එමනම් ලියන්න අනුමාතුකාව අසමානතාවයක අනුමාතුකාව ලියන්න අසමානතාවයක විසඳුම් සංඛ්‍යා රේඛාවක නිරූපණය. දැන් එයාව කොටස් දෙකක් යටතේ දිනනවා කියලා කිව්වනේ. ඒකෙන් අපි මුලින්ම ඉගෙන ගන්නවා නිකිලමය විසඳුම්. නිකිල විතරයි. පූර්ණ සංඛ්‍යා ටික විතරයි. ආකාර දෙකක් ඉගෙන ගන්නවා. නිකිලමය විසඳුම් ඉගෙන ගන්නවා. සම්පූර්ණ විසඳුම් ඉගෙන ගන්නවා. උදාහරණයක නිකිලමය විසඳුම් නැත්නම් ඒවට මම කියන්නේ පූර්ණ සංඛ්‍යා කියලා. පූර්ණ සංඛ්‍යාත්මක විසඳුම්.
මෙයාට ගැලපෙන පූර්ණ සංඛ්‍යාත්මක විසඳුම් සංඛ්‍යා රේඛාවක පෙන්වන්න යන්නේ. දැන් බලන්න x වලගය කුඩා වෙන්න ඕනේ 3ට වඩා. මොනවද ගැලපෙන අගයන්? 3ට වඩා කුඩා අගයන් මොනවද? පූර්ණ සංඛ්‍යා ටික. දැන් බලමු ඒවා නිරූපණය කරන විදිය. මුලින්ම සංඛ්‍යා රේඛාවක් ඇඳලා. මෙන්න. දැන් මේකේ x කුඩා වෙන්න ඕනලු 3ට වඩා. 3ට වඩා කුඩා වෙන්න ඕනේ. එයා ගන්න බෑ 3යි තිනේ. 3ට වඩා කුඩා වෙන්න ඕනේ. එතකොට එයාව ගන්න බෑනේ. 3ට වඩා අඩු වෙන්න ඕන නම් 3යි කියන සංඛ්‍යාව ගන්න බෑ. 3ට වඩා අඩු කියන්නේ මේ පැත්තේ ඉන්න අය. එහෙනම් ගන්න පුළුවන් අය තමයි 2 1 භාගයන් නතර කරලා කම්මැලි කියලා මෙතන නතර කරන්න බෑ. එහෙම වුණොත් මේක වැරදි. x 3ට වඩා අඩුයි නම් අපි ඇඳ සංඛ්‍යා රේඛාවේ අවසාන ඉලක්කමට යනකම් පාඩ කරන්න වෙනවා. මෙන්න මෙතෙන්ට එනකම්. එහෙනම් මෙන්න x ට ගැලපෙන සංඛ්‍යා ටික 2 1 0 2 අවසාන ඉලක්කම පාඩ වෙලා ඒකින් කියවෙන්නේ තව මෙහා ටිකත් ඔක්කොම ගත්ත හැකි. තව මෙහා ඉන්න ඕනෙක් කෙනෙක් ගන්න පුළුවන්. x කුඩායි 3ට වඩා මෙතනින් මෙහා පැත්ත ඔක්කොම පාඩ වෙනවා. අදින්න උදාහරණයක උදාහරණයක අදින්න සංඛ්‍යා රේඛාවේ ලකුණු කරන්න උදාහරණ දෙක උත්සාහ කරන්න. x විශාලයි එක ප්‍රදේශය. එහෙනම් සුදුසු පරිදි සංඛ්‍යා රේඛාවක් අදිනවා. මේ සංඛ්‍යා රේඛාවේ x විශාලයිලු එකට වඩා. එක ගන්න බෑ. එකට වඩා විශාල පැත්ත. එහෙනම් එකට වඩා විශාල පැත්ත ඉන්නේ මෙන්න මේ අය. කවුද? ධන 1යි, ධන 2යි, ධන 3යි. මං අන්ත සංඛ්‍යා රේඛාවේ ධන 2යි, ධන 3යි. අවසාන ඉලක්කමට යනකම් පාඩ කරන්න. ඊගව තුන්වෙනිය. උදාහරණ 3. x කුඩා හෝ සමානයි. මෙන්න කුඩා හෝ සමානයි. ඒකේ අදහස තමයි කුඩා වෙන්න උනාට කමකුත් නැහැ, සමාන උනාට කමකුත් නැහැ. කුඩා හෝ සමානයි ඍණ 1. x කියන එක්කෙනා කුඩා හෝ සමානයි ඍණ 1යි. එහෙනම් කුඩා එක ගන්නත් පුළුවන්, සමාන උනාට කමකුත් නැහැ. උත්සාහ කරන්න. මෙතන x කුඩා හෝ සමානයිලු ඍණ 1ට වඩා. ඍණ 1ට වඩා කුඩා හෝ සමානයි. ඍණ 1 වුණාට කමක් නැහැ කියලා කියන්නේ. ඍණ 1ට වඩා හැබැයි කුඩා පැත්තේ ගන්නත් ඕනේ. එහෙනම් දැන් ඍණ 1 ගන්න පුළුවන්. සමානයි කියලා කියනවනේ. ඍණ 1, ඍණ 2, ඍණ 3 තව ඉන්නවා මේ පැත්තේ. ඊගාව එක්කන උදාහරණ 7. ඍණ 2ට වඩා විශාල හෝ සමානයි x. පැත්ත පොඩ්ඩක් මාර්ක් කළා විතරයි. x විශාල හෝ සමානයි ඍණ 2ට වඩා. මෙතන දැන් කලින් වගේම තමයි x අනිත් පැත්තේ ඉන්නේ එච්චර වෙනස. x පැත්තේ මේ කට ඇවිච්ච පැත්ත ලොකුයි. x විශාල වෙන්න ඕනේ. කාට වඩාද? ඍණ 2ට වඩා. සමාන ලකුණක් තියෙනවා. විශාල හෝ සමානයි x විශාල හෝ සමානයි ඍණ 2ට වඩා. අනිත් පැත්තට කිව්වොත් ඍණ 2 කුඩා හෝ සමානයි x ට වඩා. දැන් x විශාල හෝ සමානයි ඍණ 2ට වඩා. එහෙනම් ඍණ 2 වුණාට කමක් නැහැ. සමානයි කියනවනේ. ඍණ 2ට වඩා විශාල හෝ සමානයි එතනින් එහා පැත්ත. මෙන්න x ට ගන්න පුළුවන් නිකිලමය විසඳුම් ටික. මේ ලකුණු කරේ නිකිලමය විසඳුම්. තව එක්කෙනෙක් අපි ලකුණු කරමු. ඔන්න බලන්න මෙතන දැන් x විශාලයි ඍණ 2ට වඩා. කුඩායි දෙපැත්තෙම. කුඩායි හෝ සමානයි 3ට වඩා. මෙන්න උදාහරණ 7. 5. ඒකේ සීමා දෙකක් තියෙනවා. x කියන එක්කෙනා විශාල වෙන්න ඕනේ ඍණ 2ට වඩා. කුඩා හෝ සමාන වෙන්න ඕනේ 3ට වඩා. දැන් මේකේ මේ අන්තිම ඉලක්කම ගාවට යනකම් පාට වුණා. මේකෙත් එහෙමයි. හැබැයි මේක එහෙම නැහැ. මේකේ යම්කිසි සීමාවක්
කෙලවරේ ඉලක්කම් ඉතිරි වෙන්න ඕනේ මේ පැත්තෙත් ඉතිරි වෙන්න ඕනේ. උත්සාහ කරමු මෙයා. මෙතන කියනවා ඍණ දෙකට වඩා x වැඩි වෙන්න ඕනේ. මෙන්න මෙතෙන්ද සැලකිලිමත් වෙන්න ඕනේ දෙයක් තියෙනවා. මම සංඛ්‍යා දෙක ඇඳලා පස්සේ ඒක වඩාත් පැහැදිලි කරන්නම්. මේ සංඛ්‍යා රේඛාවේ ඍණ දෙකට වඩා වැඩි වෙන්න ඕනේ. ඍණ දෙකට වඩා වැඩි වෙන්න ඕනේ. එහෙනම් එයාව ගන්න බෑ. x වලගේ ඍණ දෙකට වඩා වැඩි වෙන්න ඕනේ. මෙයා ගන්න බෑ. වැඩිනේ. ඍණ 1 උතනින් එහා පැත්ත ගන්න පුළුවන්. දැන් මෙතන තව කියනවා. x වලගේ ධන 3ට වඩා කුඩා හෝ සමාන වෙන්න ඕනලු. ධන 3ට වඩා කුඩා හෝ සමාන වෙන්න ඕනි කියලා කියනවා. සමානයි කියන ඉඳ එයා ගන්න පුළුවන්. මෙතනින් මෙහා පැත්ත වෙන්න ඕනේ. මෙතනින් එහා පැත්ත වෙන්න ඕනේ. එහෙනම් මෙන්න මේ ඉලක්කම් ටික පාට වෙනවා. නිකිල ටික. ඕකේදී අපි සැලකිලිමත් වෙන්න ඕනේ සංඛ්‍යා රේඛාවෙදී අනිවාර්යයෙන්ම එහා පැත්තේ ඉලක්කමත් දෙකක් ඉතිරි වෙලා තියෙන්න ඕනෙමයි. කවුරු හරි ළමයෙක් මේ සංඛ්‍යා රේඛාව මෙතනින් ඉවර කරලා තිබ්බොත් මේක වැරදි. එතකොට මේ තියෙන අසමානතාවය නෙවෙයි මේක පේන්නේ. එතකොට පේන්නේ මෙන්න මේ වගේ එක්කෙනෙක්. මේ වගේ එක්කෙනෙක්. එතකොට පේන්නේ නැහැ එහා පැත්තේ සීමාවක් තියෙන බව. ඒ හින්දා සංඛ්‍යා රේඛාව අදිද්දී එහා පැත්තේ ඉලක්කමත් ඉතිරි වෙන්නම සංඛ්‍යා රේඛාව අදින්න ඕනේ. එකක් හෝ දෙකක්. මේ පැත්තෙත් එහෙමමයි. මේ පැත්තේ ඉතිරි වුණේ නැත්තම් මෙතනින් සංඛ්‍යා රේඛාව අවසන් කළොත් හරියට මේ ගාන වගේ වෙනවා. ඒතකොට වැරදිනේ. මේ අවශ්‍ය කෙනා නෙවෙයි. ඒතකොට වෙන කෙනෙක් මේක පේන්නේ. එහෙමනම් මේකෙත් අනිවාර්යෙන්ම මේ පැත්තේ එක්කෙනෙක් දෙන්නෙක් ඉතිරි වෙන්නම ඕනේ. මේ වගේ අසමානතාවයන් ලකුණු කරද්දී මේ පැත්තේ ඉතිරි වෙන්න ඕනේ. මේ පැත්තෙත් ඉතිරි වෙන්න ඕනේ. ඊගාව උදාහරණ 6. මේ උදාහරණය දිහා බලන්න. මෙතන. දැන් බලන්න මේ උදාහරණය දිහා. මෙතනදි මම එකමටම ලිව්වා. ඒක එකට ලියන්න පුළුවන්. මෙතනින් එහා පැත්ත, මෙතනින් මෙහා පැත්ත කියලා එකට ලියුව හැකියි. කිව්ව හැකිනේ මෙතන ඉඳන් මෙතනට යනකම් කියලා. හැබැයි මේ අසමානතාවය එහෙම එකට ලියන්න බැරි අසමානතාවයක්. හරියට පාරක නම් මෙතන හංවැල්ල තියෙනවා, මෙතන අවිස්සෑවෙල්ල තියෙනවා. හංවැල්ලයි අවිස්සෑවෙල්ලයි අතර වගේ මේ තියෙන්නේ. එතකොට අපිට එකට කිව්ව හැකිනේ හංවැල්ලයි අවිස්සෑවෙල්ලයි අතර ප්‍රදේශය කියලා කිව්ව හැකියි. හැබැයි අවිස්සෑවෙල්ලෙන් මෙහා පැත්තටයි හංවැල්ලෙන් එහා පැත්තටයි හරියට ගිය දවස්වල ඇද්දි නීතිය දාලා තිබ්බා වගේ. හංවැල්ලෙන් එහා පැත්තට නැහැ. සාමාන්‍ය විදිහට වැඩ කටයුතු කරනවා. අවිස්සෑවෙල්ලෙන් එහා පැත්ත. හරි සාමාන්‍ය විදිහට. මෙන්න එතකොට අපිට ඒක වෙනම කියන්න වෙනවා. හැබැයි මෙතන එහෙම වෙනම කියන්න දෙයක් නැහැ. ඒකට කිව්වේ හැකි. ඍණ 2යි ධන 3යි අතර මෙතන එහෙම බෑ. මෙතනින් මෙහා පැත්ත, මෙතනින් එහා පැත්ත. ඒ හින්දා එකම සංඛ්‍යා රේඛාවක මෙහා පෙන්වන්නේ. ඒ වුණාට කියන්න වෙන්නේ අසමානතා දෙකකින්. එකම සංඛ්‍යා රේඛාවක මේ දෙන්නව ලකුණු කරලා පෙන්වන්නේ. බලමු. අසමානතා දෙකක්. එකේම පෙන්වන්නේ යන්නේ. x වලගේ කුඩා හෝ සමාන වෙන්න ඕන ඍණ 1කට වඩා. එහෙනම් සමානයි කියන ඉඳ ඍණ 1 ගන්නත් පුළුවන්. කුඩා හෝ සමානයි. x වලගේ ඍණ 1කට වඩා අඩු පැත්ත. එහෙනම් මේවා ගන්න පුළුවන්. x කුඩා හෝ සමානයි ඍණ 1යි. තව x විශාලයිලු 1ට වඩා. 1ට වඩා විශාලයි. 1 ගන්න බෑ. 1ට වඩා විශාලයි. 2 3 4 මෙතනින් තව එහා පැත්තට තියෙනවා. මෙතනින් තව එහා පැත්තට තියෙනවා. එහෙමනම් මේ තියෙන්නේ අපි දැන් මේ කතා කරපු උදාහරණ 6 තමයි සියලුම ආකාර ටික. නිකිල සංඛ්‍යා ටික අසමානතාවයක නිකිල සංඛ්‍යා ටික නිරූපණය කරන්න පුළුවන් සියලුම ආකාර ටික. එහෙනම් අපි යනවා ඊගාට දෙවෙනි ආකාරය. ඒ තමයි සියලුම විසඳුම් සංඛ්‍යා රේඛාවක නිරූපණය. ලියන්න ඊගාව අනුමාතෘකාව. අනුමාතෘකාවේට දෙක කොටස් දෙකකටනේ අපි මේ කතා කරන්නේ. පළවෙනි එක්කෙනා නිකිල මේ විසඳුම් පෙන්නනවා. දෙවෙනියා සියලුම විසඳුම් පෙන්නනවා. දැන් එහෙනම් දෙවෙනි අනුමාතෘකාව සියලුම විසඳුම් සංඛ්‍යා රේඛාවක නිරූපණය කිරීම.
උදාහරණ 1 x කුඩායිලු 3ට වඩා. සුදුසු සංඛ්‍යා රේඛාවක් අදින්න x 3ට වඩා කුඩායි. සියලුම විසඳුම්. එහෙමනම් අපි අර කලින් කතා කරපු පූර්ණ සංඛ්‍යාව විතරක් නෙවෙයි. 2.9 2.5 2.0.1 ඔය ඔක්කොම ටික ගන්න පුළුවන්. එහෙමනම් ඔක්කොම ටික ගන්න පුළුවන්. හින්දා අපිට යාව පෙන්වන්න වෙන්නේ මෙහෙම. x කුඩායිලු 3ට වඩා. හැබැයි 3යි කියන සංඛ්‍යාව ගන්න බෑ. කුඩා වෙන්න ඕනි 3ට වඩා. එහෙනම් එයාව ගන්න බෑ. එහෙනම් අපි එතනින් බෝලයක් අදිනවා. ඒ බෝලේ පාට කරන්නේ නැහැ. චුටි බෝලයක් අදිනවා මේ ඉරි දෙක රවුම් එක. මේ ඉරි කෑලි දෙක වට වෙන විදියට පොඩි බෝලයක් අදිනවා. බෝලේ පාට කරන්නේ නැහැ. මොකද එයාව අයිති නැහැ. 3යි කියන සංඛ්‍යාව ගන්න බෑනේ. කුඩා වෙන්න බෑ ඊට වඩා. හැබැයි 2.999999 වුණත් ගන්න පුළුවන්. සියලුම සංඛ්‍යා හින්දා. ඒ සියලු දෙනා නිරූපණය වෙන විදිහට අපි මෙතන ඉඳන් මේ පැත්තට පාට කරනවා. හැබැයි මෙතනින් ඉවර වෙන්නේ නැහැ. පාට කරාම මෙතනින් ඉවර නැහැ. තව තියෙනවා. තව තියෙනවා කියන්න මෙතෙන්ට ඊතලයක් යොදනවා. දැන් බලන්න මේකෙ පෙන්නලා තියෙන දේ මෙතනින් රවුමක් ඇඳලා රවුම පාට කළේ නැහැ. මොකද එයාව ගන්න බෑ. එයා අයිති නැහැ. එතනින් මෙහා පැත්ත ඕනෑම කෙනෙක් ගන්න පුළුවන්. ඇඳ සංඛ්‍යා රේඛාවේ කෙරවටම පාට කරනවා. එතනින් ඊතලයක්. තව තියෙනවා. ඉවරයක් නැහැ කියන්නේ ඊතලයක්. ඔන්න ඔය විදිහට නිරූපණය කරලා පෙන්වන්න පුළුවන්. උදාහරණයක අදින්න. මේකදී සමාන වුණොත් කුඩා හෝ සමානයි කියලා කිව්වනම් මේ බෝලය පාට වෙනවා. එතකොට එයත් අයිති. එච්චරයි වෙනස. කුඩයි කියමින්ද බෝලේ පාට වුණේ නැහැ. කුඩයි හෝ සමානයි කිව්වනම් බෝලය පාට කරනවා. පළවෙනි ගාන හදන්න, ලියාගන්න. දෙවෙනි ගානයි තුන්වෙනි ගානයි උත්සාහ කරන්න. මේ කියන මෙහෙම. දෙවෙනි ගාන. x විශාල හෝ සමාන වෙන්න ඕන ඍණ එකට වඩා. x විශාල හෝ සමාන වෙන්න ඕන ඍණ එකට වඩා. ඍණ එක ගාවින් බෝලයක් අදිනවා. බෝලය පාට වෙනවා. ඒ ඍණ එකත් අයිති. එයාවත් ගන්න පුළුවන්. එහිඳ බෝලේ පාට වෙනවා. ඊගාවට x විශාලයිලෝ ඍණ එකට වඩා. විශාලයි. ඍණ එකට වඩා වැඩි අය. වැඩි සංඛ්‍යාව ඉන්නේ දකුණු පැත්තේ. දකුණු පැත්තේ පාට කරගෙන යනවා ඉග උඩින්. දැන් එතන අමුතුවෙන් තමයි ඊතලයක් ඇඳේ නැති වුණාට කමන්නේ නැහැ. අවශ්‍ය නැහැ. එයි මෙතන ඊතලයක් තියෙනවනේ. අපි මේ ඊතලයට යනකම් පාට කරගෙන යනවා. මෙතන ඊතලයක් තිබ්බේ නැති හින්දා ඊතලයක් ඇඳලා. මෙතන ඊතලයක් තියෙනවා. ඊතලයට යනකම් පාට කරනවා. තව ඉස්සරහට තියෙන බව ඒතකොට ඒකෙන් පේනවා. මෙතන ඍණ දෙක ගාවින් බෝලයක් අදිනවා. බෝලය පාට වෙන්න ඕනේ. සමානයි කියනවා. එහෙනම් එයාව අයිති පාට වෙනවා. එතනින් එහා පැත්ත x විශාලයිලු මේ කට ඇවිච්ච පැත්ත x විශාලයිලු ඍණ දෙකට වඩා මෙතනින් මෙහා පාට කරන්න වෙනවා. හැබැයි එහාට සීමාවක් තියෙනවා. x 5ට වඩා අඩු වෙන්න ඕනලු සමාන නැහැ. එතන බෝලය පාට වෙන්නේ නැහැ. මෙයා පාට වුණා. මෙයා පාට වෙන්නේ නැහැ. එයා 5ට වඩා අඩුයි. එතනින් මේ පැත්ත. මෙතනින් එහා පැත්ත, මෙතනින් මෙහා පැත්ත. එහෙනම් මේක වෙන ඊතල එහෙම කොහෙවත් නැහැ. මෙතනින් එහා පැත්තයි, මෙතනින් මෙහා පැත්තයි මෙයක් ගන්න පුළුවන්. දෙපැත්ත හිස්. ඊගා උදාහරණ 4. කලින් මතකනේ අපි කලින් ගානක් හැදුවා දෙපැත්තට යන ගාන ඒ වගේ එකක්. උදාහරණ 4 ලියා ගන්න. x කුඩායි ඍණ 2.5ට වඩා අපි ඉගෙන ගත්තා දශම සංඛ්‍යා නිරූපණය. ඒ වගේම x විශාල වෙන්න ඕනේ 1.4 වඩා. විශාලව සමානයි කියලා මෙයන් ලියන්න. මේව නිරූපණය කරන්න. x කුඩා වෙන්න ඕනේ ඍණ භාගයට වඩා x විශාලව සමාන වෙන්න ඕනේ 1.4 වඩා. මේ ගානේ අන්තිම ගාන
ඒකේ x කුඩා වෙන්න ඕනලු ඍණ භාගය 2.5ට වඩා. ඍණ 2.5. එහෙනම් මෙයාව සමාන කොටස් 10කට බෙදා ගන්න ඉබේ. සමාන කොටස් 10කට බෙදෙනවා. හැබැයි ඉතින් ඍණ 2.5 ඉඳලා 10කට බෙදීවේ නෑ කියලා කමක් නෑ. 2.6යි වුණා නම් බෙදන්න වෙනවා. 2.5 ඉඳලා මේ හරියට මැද්ද එතන බෝලේ අදිනවා. ඍණ 2යි තවත් 0.5යි. ඍණ 2.5. බෝලේ පාට වෙන්නේ නැහැ. x කියන එක්කෙනා ඊට වඩා කුඩා වෙන්න ඕනේ. කුඩා ඉන්නේ මේ පැත්තේ. කුඩා නම් මේ පැත්තට එන්න ඕනේ. මෙතනින් මෙහා පැත්ත. ඊතලයක්. ඉවරයක් නෑ. තව තියෙනවා. මේ පැත්තට. ඊගාවට මෙයාව ලකුණු ගන්න ඕනේ. x විශාල හෝ සමානයිලු 1/7 වෙන්නකට වඩා. 1/7 වෙන්නකයි. එහෙනම් මෙයාව බෙදෙනවා සමාන කොටස් 7කට. 1/7 වෙන්නක. මෙතන 1යි තවත් 7 වෙන්නකයි. ඊගාවට එතන බෝලේ පාට වෙනවා. අයියා අයිති. x විශාල වෙන්න ඕනේ. විශාලයි. එතනින් එහා පැත්ත 2 3 4 5ක් තියෙන්නේ. එහෙනම් මෙතනින් එහාට පාට වෙනවා ඊතලයේ ගාවට යනකම්. මෙන්න මෙන්න අසමානතාවයෙන් නිරූපණය වෙලා තියෙන්නේ x කුඩායි ඍණ 2.5ට වඩා. ඒ වගේ මෙතන ඉඳන් x විශාල හෝ සමානයි 1/7 වෙන්නකට වඩා. එහා පැත්තට පාට වුණා. එමුණ අපි අද කතා කළා මුලින්ම කතා කරේ මතක් කරගත්තා කලින් ඉගෙනගෙන තියෙන සංඛ්‍යා රේඛාවක සංඛ්‍යා ලකුණු කිරීම. ඊට පස්සේ කතා කළා සංඛ්‍යා රේඛාවක අසමානතා ලකුණු කිරීම. අසමානතා ලකුණු කරන ආකාර දෙකක් හම්බුණා. එකක් තමයි නිකිලමය සංඛ්‍යාතික සංඛ්‍යා රේඛාවක ලකුණු කළා. අනිත් එක්කෙනා තමයි සියලුම විසඳුම් සංඛ්‍යා රේඛාවක ලකුණු කළා. 25 එක අභ්‍යාසයයි බලමු තුන්වෙනි ගැටලුව. ඍණ 2 ඉන්නවා. ඍණ 2 ඉන්නවා. තව ඉන්නවා 1යි 2කින් 1. මේ කට්ටිය ආගමන පිළිවෙලට ලියන්නලු. සංඛ්‍යා රේඛාවක ලකුණු කරාම මෙන්න ධන එක්කෙනෙක් ඉන්නවා අනිත් තුන් දෙනාම ඍණ. එහෙමනම් ධන එක්කෙනා තමයි කොහොමද ලොකු මේ තුන් දෙනාට වඩා. මෙයා තමයි ඒතකොට මේක ඉන්නේ ලොකුම එක්කෙනා. ඊගොල්ලෝ මෙතන බලමු සංඛ්‍යා රේඛාවෙන් හිතමු. ඍණ 2 ඉන්නේ මේ හරිය. මෙතන බිඳුව ඍණ 1 ඍණ 2 ඍණ 3. ඍණ 2 ඉන්නේ මෙතන. මේ ඉන්නේ ඍණ 2. ඍණ 1.5 කියන්නේ මේ මැද්දේ. මෙයා ඉන්නේ මෙතන. ඍණ 3 කියන්නේ මෙන්න මෙයා තමයි ඉන්නේ පොඩිම එක්කෙනා කියලා වගේම ඉන්නේ එක්කෙනා. එහෙනම් මෙතන ඉන්න පොඩිම එක්කෙනා ඍණ 3. පොඩිම එක්කෙනා ඍණ 3. එයාට වඩා ලොකුයි ඍණ 2. එයාට වඩා ලොකුයි ඍණ 1.5. ඉන්න ලොකුම එක්කෙනා 1යි ධන 1යි භාගය. බලන්න මේ උත්තරේ තියෙයිද කියලා. ආවවන පිළිවෙල ලිව්වා. ඊට පස්සේ දෙවෙනි ගාන. ගොවිලක්කම් 2. එහෙමනම් මෙතන ඉන්න පොඩිම සංඛ්‍යාව සංඛ්‍යා රේඛාවේ කෙළවරටම යන්නේ ඍණ 5.2. මෙයා තමයි පොඩිම. ඍණ 5.2යි. එයාට වඩා ටිකක් ලොකුයි මෙයා. මේ හරින් ඉන්නේ මෙයා. ඍණ 0.5. එයාට වඩා ලොකුයි 2.5. ඉන්න ලොකුම එක්කෙනා 3.4 එකයි. මෙතන ඉන්න පොඩිම එක්කෙනා ඍණ 5.2. එයාට වඩා ටිකක් ලොකුයි ඍණ 0.5. මෙතන ඉන්නේ. එයාට වඩා ලොකුයි 2.5 ධන එක්කෙනා 2.5. ඉන්න ලොකුම එක්කෙනා 3.4 එකයි. ගොමිලක්කම් 3. මෙතන ඉන්න පොඩිම එක්කෙනා මේ ඉන්නේ පොඩිම එක්කෙනා ඍණ 4.1. සංඛ්‍යා රේඛාවක ලකුණු කළාම හොඳට පැහැදිලි වෙනවා ඍණ 4.1 මෙන්න මෙහෙ ඉන්නේ. ඊට පස්සේ ඉන්න එක්කෙනා මෙයා ඍණ 2.5 එකයි.
ඍණ 2.5 2යි. ඊට පස්සේ බිඳුව ඉන්නවා. ඉන්න ලොකුම එක්කෙනා 1.4 බලන්න ඔය උත්තර ටික ආවද කියලා. හරි දාගන්න. මොකද ලක්ෂණ 7ක අන්තිමයි. මෙතන පහක් දැක්කන එක් එක් සංඛ්‍යා කාණ්ඩයේ ආරෝහණ පිළිවෙල ලියන්න කියලා කිව්වේ මේකේ. ඉන්න පොඩිම එක්කෙනා සංඛ්‍යා රේඛාවේ බැලුවම පේනවා ඍණ 10.5 තමයි මෙහා කෙරෝලෙම ඉන්නේ. එයා තමයි පොඩිම. ඊට පස්සේ තව වෙන එක්කෙනෙක් ඉන්නවා ඍණ 1.3 ඉන්නවා. එයාගෙන් එහා පැත්තට යද්දි ඉන්නවා තව 2.7 ඉන්න ලොකුම එක්කෙනා 5.4 එහෙනම් මෙන්න ආරෝහණ පිළිවෙලට සංඛ්‍යා රේඛාවේ ලකුණු කරාම ඔය විදිහට ආරෝහණ පිළිවෙලට පොඩිම එක්කෙනා ඍණ 10.5 ඊට පස්සේ ඍණ 1.3 ඊට පස්සේ 2.7 ලොකුම එක්කෙනා 5.4 කියලා එනවා. දැන් බලමු 25 දෙක අභ්‍යාසය. දෙක අභ්‍යාසය. බලන්න උත්තර ටික. පහක් දැක්කන එක එක අසමානතාවයේ සියලුම විසඳුම් අයත් වන කුලකය වෙන වෙනම සංඛ්‍යා රේඛා මත ලකුණු කරන්න. සියලුම විසඳුම්. පළවෙනි ගාන රෝමි ලක්ෂණ 1 සියලුම විසඳුම්. x විශාලයිලු 3 බිඳුවට වඩා. x විශාලයිලු බිඳුවට වඩා. එහෙනම් බිඳුව ගාවින් බෝලයක් අදිනවා. සියලුම විසඳුම් පාට කරන්න එතනින් එහා පැත්ත පාට වෙනවා. මෙන්න රෝමි ලක්ෂණ 1. රෝමි ලක්ෂණ 2. ඒකේ ලකුණු කරන්න කියන්නේ x කුඩයි 3.5යි. x කුඩයි 3.5යි. සංඛ්‍යා රේඛාවක් අදිනවා. ඒකේ 3 ගාවින් බෝලයක් අදිනවා. 3.5. මෙයා 3 මෙයා 4. 3.5 ගාවින් බෝලයක් අදිනවා. බෝලේ පාට වෙන්නේ නැහැ. x කුඩයි 3.5ට වඩා එතනින් මෙහා පැත්ත. කොහොම පාට වෙන්න වෙනවා. ඊගා 4 3 x විශාල හෝ සමානයි ඍණ 2.2කින් එකට වඩා. x විශාල හෝ සමානයි ඍණ 2.2කින් එකට වඩා. එහෙමනම් බිඳුව ඍණ 1 ඍණ 2 මේ පැත්තට ඍණ 3 ඍණ ඍණ 2.2කින් එක කියන්නේ මෙන්න මෙතන මේ මැද්දේ. විශාල හෝ සමානයි බෝලේ පාට වෙනවා. විශාල හෝ සමානයි නම් මෙතනින් එහා පැත්ත. ඊතලේ ගාව යනකම් පාට වෙනවා. ඔන්න ඔය පැත්තට පාට කරලා තියෙන්න ඕනේ. x කියන එක්කෙනා විශාලයි හෝ සමානයි ඍණ 2 භාගයට වඩා. දෙවනි ගැටලුව ඒකේ. බලමු දෙවනි ගැටලුව. පහක් දැක්කන එක් එක් අසමානතාවයේ පූර්ණ සංඛ්‍යාත්මක විසඳුම් කුලකය වෙන වෙනම සංඛ්‍යා රේඛා මත ලකුණු කරන්න. පූර්ණ සංඛ්‍යාත්මක විසඳුම් කුලකයයි වෙන වෙනම ලකුණු කරන්න කියලා කියන්නේ. m. එහෙනම් m කුඩයි කට උල්ලිච්ච පැත්ත m කුඩයිලු ඍණ භාගයට වඩා. පූර්ණ සංඛ්‍යාත්මක විසඳුම්. x කුඩයි m කුඩයි ඍණ භාගයට වඩා. පූර්ණ සංඛ්‍යා x කුඩා හෝ සමානයි ඔන්න සියලුම විසඳුම් ලකුණු කරනවා නම් ඍණ භාගයේ ඉන්නේ මෙතන. x කුඩයිලු එතනින් මෙහා පැත්තයි පාට කරන්නේ සියලුම විසඳුම් පාට කරනවා නම්. හැබැයි දැන් කියන්නේ සියලුම විසඳුම් නෙවෙයි. පූර්ණ සංඛ්‍යාත්මක විසඳුම් හින්දා ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ආදී කට්ටිය. x කුඩයි m කුඩයි ඍණ භාගයට වඩා. ඍණ භාගයේ මෙතන ඉන්නේ එතනින් මෙහා පැත්ත. පූර්ණ සංඛ්‍යා ටික පාට කරන්න ඕනේ. m මේ පැත්තේ m විශාල හෝ සමානයිලු 2.5ට වඩා. 2.5ට වඩා. 2.5 ඉන්නේ මෙතන. හැබැයි දැන් කියන්නේ සියලුම විසඳුම් නෙවෙයි පූර්ණ සංඛ්‍යාත්මක විසඳුම්. එහෙනම් 2.5න් එහා පැත්ත m විශාල හින්දා එහා පැත්තේ ඉන්න පූර්ණ සංඛ්‍යා ටික 3 සහ 4 පාට වෙන්න ඕනේ. මෙයා ඉති නෑ මෙතන බෝලේ එහෙම අදින්නේ නෑ. 3 සහ 4. m විශාලයි 1.5ට වඩා. සියලුම විසඳුම් කිව්වනම් 1.5 ගාමින් බෝලයක් අදිනවා මෙතනින් මේ පැත්ත පාට කරනවා. හැබැයි දැන් නිකිල මේ විසඳුම් ටික හින්දා මෙතනින් එහා පැත්ත හම් වෙන්නේ 2 3 ආදී ලෙස එහා පැත්තේ කට්ටිය.
එහෙමනම් දැන් තියෙන අපිට ඊගාව අභ්‍යාසය 25 3 අභ්‍යාසය 25 3 අභ්‍යාසය පළවෙනි ගාන. ඒක කියනවා මෙහෙම. එක් එක් සංඛ්‍යා රේඛා මත දක්වා ඇති අසමානතා ලියා දක්වන්න. පළවෙනි සංඛ්‍යාවේ දින එක ගාවින් බෝලයක් ඇදලා එතනින් එහා පැත්ත පාට කරලා. එහෙනම් අපිට කිව්ව හැකි x විශාල වෙලා තියෙනවා දින එකට වඩා. මෙන්න x විශාලයි දින එකට වඩා. ඒකට වෙන එකක් ලියන්න එහෙම බෑ. ඕක විතරමයි ලියන්න පුළුවන්. x විශාලයි දින එකට වඩා. සියලුම විසඳුම හින්දා. ඊට පස්සේ දෙවෙනි රූපේ රෝම ඉලක්කම් දෙකේ x විශාලයි ඍණ 1.5ට වඩා. 1 භාගයට වඩා. x විශාලයි ඍණ 1 භාගයට වඩා. මීට වඩා වෙන උත්තරයක් නැහැ. ඕනනම් මේකේ පැත්ත මාරු කරලා ලියන්න පුළුවන්. මෙන්න මෙහෙම ලියුවේ හැකි. ඒක දෙකම සමානයිනේ. දැන් මෙයා වෙනකොට ලියුවේ හැකි x කියන එක්කෙනා අනිත් පැත්තෙන් ලියුවේ හැකි. ඒක දෙකක් නෙවෙයිනේ. මේ දෙන්න සමානයිනේ. මේ දෙන්නම සමානයි. මෙතනත් කියන්නේ x විශාලයි දින එකට වඩා මෙතනත් කියන්නේ x විශාලයි දින එකට වඩා. මේ දෙක සමානයි. රෝම ඉලක්කම් 3. රෝම ඉලක්කම් 3 4ට වඩා කුඩා පැත්ත පාට වෙලා තියෙන්නේ x කුඩා හෝ සමානයි බෝඩේ පාට වෙලා සමානයි 4ට වඩා. වෙන උත්තර නැහැ. ඕක විතර තමයි. ඊගාව එක්කෙනා 1.5න් මෙහා පැත්ත පාට වෙලා එහෙනම් x කියන එක්කෙනා කුඩා හෝ සමානයි බෝඩේ පාට වෙලා 1 භාගයට නැත්නම් 1.5ට වඩා. ඊගාව දෙවෙනි ගාන. දෙවෙනි ගැටලුවේ පහත් දැක්කෙන එක් එක් අසමානතා සංඛ්‍යා රේඛාවක නිරූපණය කරන්න. ඍණ 2ට වඩා විශාලයි x කුඩායි 3ට වඩා. එහෙමනම් මේකේ සංඛ්‍යා රේඛාවෙන් දාම ඍණ 2 ගාවින් බෝලයක් ඇදලා තියෙන්න ඕනේ. ධන 3 ගාවින් බෝලයක් ඇදලා තියෙන්න ඕනේ. බෝල පාට වෙන්නේ නැහැ. ඒ දෙක අතර පාට වෙනවා. ඊගාවට වෙනවා ඍණ 3ට වඩා විශාලයි x කුඩා හෝ සමානයි 2ට වඩා. ඍණ 3 ගාවින් බෝලයක් ඇඳලා ධන 2 ගාවින් බෝලයක් ඇඳලා එතන බෝලේ පාට වුණා. මේ දෙක අතර පාට වෙනවා. 3 බිංදුවට වඩා විශාල හෝ සමානයි x කුඩායි 6ට වඩා. බිංදුව 6 බිංදුව ගාවින් බෝලයක් ඇඳලා බෝලේ පාට වෙලා තියෙන්න ඕනේ. 6 ගාවින් බෝලයක් ඇඳලා පාට වෙලා නැහැ. මේ දෙක අතර පාට කරනවා. 4 වෙනිය ඍණ 1ට වඩා විශාල හෝ සමානයි x 4ට වඩා කුඩා හෝ සමානයි. එහෙනම් ඍණ 1 ගාවයි 4යි. ඍණ 1 ගාවින් බෝලයක් ඇඳලා බෝලේ පාට වුණා. 4 ගාවින් බෝලයක් ඇඳලා බෝලේ පාට වුණා. මේ දෙක අතරත් පාට කරනවා. කොහොමද වෙන්නේ? 5 රෝම ඉලක්කම් 5 ප්‍රදේශ දෙකයි. x කුඩා හෝ සමානයි ඍණ 1 එක ප්‍රදේශයක් හා හෝ x විශාල හෝ සමානයි 5. ඔය දෙකෙන් දෙකක් ලකුණු වෙන්න ඕනේ. x කුඩායි ඍණ 1ට වඩා ඍණ 1 ගාවින් බෝලයක් ඇඳලා බෝලේ පාට වුණා. එතනින් මෙහා පැත්ත ගන්න පුළුවන්. x විශාලයි හෝ සමානයි 5ට වඩා 5 ගාවින් බෝලයක් ඇඳලා බෝලේ පාට වුණා. සමාන හින්දා. එතනින් එහා පැත්තේ ඉතාලිය ගාවට යනකම්. ඔය ප්‍රදේශ දෙක පාට කරලා තියෙන්න වෙනවා ඒක. අන්තිමෙත් වෙනවා. ඒකෙත් ප්‍රදේශ දෙකක්. අන්තිමෙත් වෙනවා x කුඩා හෝ සමානයි ඍණ 1ට වඩා හෝ ප්‍රදේශයයි x විශාල හෝ සමානයි 4 ප්‍රදේශයයි. එහෙනම් සංඛ්‍යා රේඛාවක් ඇඳලා ඍණ 1 ගාවින් බෝලයක් ඇඳලා x ඊට වඩා කුඩා හෝ සමානයි හින්දා බෝලේ පාට වුණා මේ පැත්ත.
x විශාල හෝ සමානයි 7කට වඩා 7 ගාවින් බෝලයක් යන්න සමාන හින්දා බෝලේ පාට වුණා ඊතලේ ගාවට එනකම් පාට කළා. කොහොම පාට වෙලා තියෙන්න ඕනේ. ඊට පස්සේ අවසාන තුන්වෙනි ගැටලුව. පහත් දැක්කන එක් එක් සංඛ්‍යා රේඛා මත නිරූපණය කර ඇති අසමානතා වීජ්‍ය අසමානතාවයකින් ලියන්න. ඍණ 2යි ධන 2යි ලියාගත්ත මැද්ද x. ඍණ 2කින් මෙහා පැත්තයි ධන 2කින් මෙහා පැත්තයි. පාට වෙලා නැති හින්දා විශාලයි විතරයි. මෙතන විශාලයි විතරයි මෙතන කුඩා විතරයි. දෙක. රෝමිලක්කන් දෙකේ ප්‍රදේශ දෙකක්. එහෙනම් මේ දෙකම ලියන්න වෙනවා. x කුඩායි ඍණ 3 ප්‍රදේශය හෝ මේ ටිකයි ඍණ 3න් මෙහා පැත්තයි. ඍණ 1කින් එහා පැත්ත ඍණ 1ට වඩා x විශාලයි. හැබැයි ඍණ 1 ගාව බෝලේ පාට වෙලා. ඒ හින්දා යාට සමානයි කියලා එනවා. රෝමිලක්කන් 3. ඍණ 2 ගාව බෝලේ පාට වෙලා. එතන තනියකින් ලිව්වේ හැකි. x විශාල හෝ සමානයි ඍණ 2කට වඩා. ඍණ 2 ගාව බෝලේ පාට වෙලා. එතන ඍණ 2 එතන බෝලේ පාට කරලා. මෙතන ධන 2 එතන බෝලේ පාට කරලා නැහැ. එහෙනම් ධන 2 මේ පැත්තේ ඉන්නවා. ඍණ 2 මේ පැත්තේ ධන 2 මේ පැත්තේ. එතනින් මෙහායි කුඩයි. එතන සමාන නැහැ. අන්තිම එක කරා. ඒකේ ප්‍රදේශ දෙකයි. බිඳුව ගාව බෝලේ පාට කරලා මේ පැත්ත. එහෙනම් මේ ඉන්නේ x කුඩා වෙලා තියෙනවා සමාන වෙලා තියෙනවා බිඳුවට වඩා. මේ ඉන්නේ බිඳුව බෝලේ පාට වෙලා එහෙනම් x කුඩායි මේ පැත්ත x කුඩායි මේ පැත්ත බිඳුවට වඩා. හෝ සමානයි බෝලේක පාට කරපු හින්දා. තව ඊගාට දෙක ගාවින් බෝලයකට ඇදලා එකක් පාට කරලා එහා පැත්ත. එහෙනම් x විශාල වෙලා තියෙනවා දෙකට වඩා සමානයි. ප්‍රදේශ දෙකක්. හෝ කොහෙකින් එකක්. හෝ x ගන්න පුළුවන් මෙතනින් මෙහා පැත්තයි මෙතනින් එහා පැත්තයි. දෙන්නම බෝල පාට කරලා හින්දා මේවට සමානයි කියලා එනවා. අපේ පාඩමුනේ සංඛ්‍යා රේඛාව හා කාර්ශීය තලය සංඛ්‍යා රේඛාව හා කාර්ශීය තලය එහෙනම් සංඛ්‍යා රේඛාවේ කොටස එතනින් අවසන් වෙනවා. දැන් තියෙන ඊගාට පටන් ගන්න කාර්ශීය තලය. කියන්න ඊගාවන මාතෘකාව කාර්ශීය තලය. කාර්ශීය තලය. මේ කාර්ශීය තලය ගැන හතරවසේදී කොටසක් ඉගෙන ගත්තා. හැබැයි හතරවසේදී කාර්ශීය තලය හම්බුනේ භාගයයි. කාර්ශීය තලය කියලා කියන්නේ යම් කිසි ලක්ෂයක තව කෙනෙක්ට සාපේක්ෂව පිහිටීම ප්‍රකාශ කරන ක්‍රමයක්. යම් කිසි කෙනෙක්ට සාපේක්ෂව තවත් කෙනෙක්ගේ පිහිටීම ප්‍රකාශ කරන්න භාවිතා කරන ක්‍රමයක් තමයි කාර්ශීය තලය. දැන් හිතමු මෙතන B කියන එක්කෙනා ඉන්නවා මෙතන A කියන එක්කෙනා ඉන්නවා. දැන් මට අවශ්‍යයි A ට අනුව B ගේ පිහිටීම කියන්නේ. ඒ වෙලාවට කරන්නේ කාර්ශීය තලයක් ගෙනල්ලා A මතින් තියනවා. ඔන්න A ඉන්නේ දැන් මූල ලක්ෂය. දැන් ඔන්න මෙයාට අනුව මෙයාගේ පිහිටීම කියාගන්න පුළුවන්. අපි හත වශයෙන්දී මෙයාව කොහොම සමාන කොටස් වලට බෙදුවානේ කාර්ශීය තලයක බෙදලා තියෙන්නේ ඔහොම. මෙයාට කිව්වා 4 මෙහෙමනම් ඉන්නේ 4 2 කියලා කිව්වා. එහෙනම් A ට අනුව B ගේ පිහිටීම වන්නේ 4 2. ඊට පස්සේ මතක් කරගමු කාර්ශීය තලය දිද්දී සැලකිලිමත් වෙන්න ඕනේ දේවල් ටිකක් කිව්වා. කාර්ශීය තලයක අක්ෂ දෙකයි. සිරස් අක්ෂයයි තිරස් අක්ෂයයි. තිරස් අක්ෂය x අක්ෂය. සිරස් අක්ෂය y අක්ෂය. ඒ දෙක මාරු කරන්න බෑ. තිරස් අක්ෂය x අක්ෂය, සිරස් අක්ෂය y අක්ෂය. මෙතන ඍජු කෝණයක් හැදෙන්නේ. මේ ලක්ෂයට කිව්ව නම මූල ලක්ෂය කියලා. බිඳුව බිඳුව ලක්ෂය. නැත්තම් මූල ලක්ෂය. මෙයාව සමාන කොටස් වලට බෙදුවා අපට අවශ්‍ය පරිදි. ඒහා සමානම පරතරයක් එන්න මෙයාව සමාන කොටස් වලට බෙදෙනවා. මේහා සමාන පරතරයක් තියෙනවා. ඒ අය වින. හරියට නිකන් සංඛ්‍යා රේඛාවක් වගේ. ඊට පස්සේ මෙයාව සමාන කොටස් වලට බෙදුවා.
ඒ හා සමානම පල්ලෙහාට සමාන කොටස් වලට බෙදෙනවා. පවතරේ සමාන වෙන්න ඕනේ ඉලක්කම් දෙකක් අතර තියෙනවා. හැබැයි මේ පැත්තට ගන්න අංක ගානයි මේ පැත්තට ගන්න අංක ගානයි එහෙම සමාන වෙන්න ඕනේ නැහැ. ඒ වගේම x අක්ෂය සහ y අක්ෂය ඒ දෙන්නගෙත් එක වගේ තියෙන්න ඕනේ නැහැ. එහෙම එකක් නැහැ. මෙයාව සමාන පවතර තියෙන්න ඕනේ මේ අක්ෂය පුරාවට. අපිට අවශ්‍ය පරිදි අපි ඉන්නට ගන්නවා අවශ්‍ය පරිදි පහළට ගන්නවා. x අක්ෂයත් එහෙමමයි. සමාන පවතර වලට තියෙන්න ඕනේ අවශ්‍ය පරිදි ධන පැත්තට ගන්නවා අවශ්‍ය පරිදි ඍණ පැත්තට ගන්නවා. රේඛා දෙක කැපෙන තැනට මූල ලක්ෂය කියලා කියනවා. එහෙමනම් අපි මුලින්ම කාර්සිය තලයක් අඳගමු. අදින්න මෙන්න මෙහෙම කාර්සිය තලයක්. මේ පැත්ත ගන්න ධන 5ට යනකම්. මේ පැත්ත ගන්න ඍණ 5ට යනකම්. මෙයා ගන්න ධන 5ට යනකම් y අක්ෂය. x මෙයා ඍණ පැත්තට ගන්න ඍණ 5ට යනකම්. අදින්න කාර්සිය තලයක්. x අක්ෂය නම් කරාද y අක්ෂය නම් කරාද බලන්න. ඒ වගේම මෙන්න මෙතන හොඳට බලන්න මෙතන හරිද කියලා. මේ ළමයි කාර්සිය තලයේ වරද්දගන්නේ මෙතන. මේ පැත්තේ නම් බෙදාගෙන එනවා සමහර වෙලාවට මේ සෑම තැනම කොටු දෙක තියෙනවා. මෙන්න මෙතන විතර එක කොටුවක් තියෙනවා. මෙතනත් කොටු දෙකම තියෙන්න ඕනේ. මේ සෑම තැනම කොටු දෙක නම්. මේ වේ කොටු දෙක නම් මේ සෑම තැනම කොටු දෙකයි. දැන් මම මේකේ ලක්ෂය ලකුණු කරනවා. මෙන්න මෙයා. එයාගේ ඛණ්ඩාංක මේ පිළිටීම කිව්වේ ඛණ්ඩාංක. මෙයාගේ නම ඒ කියන ලක්ෂය නම් මේ ඉන්නේ. එයාගේ ඛණ්ඩාංක වන්නේ 2 3. මුලින්ම x ගේ ඛණ්ඩාංකයමයි කියන්නේ. ඛණ්ඩාංක ලියන්නේ වරහන් ඇතුලේ 2,3. ඛණ්ඩාංක ලියන්නේ වරහන් ඇතුලේ. ඒ වගේම ඛණ්ඩාංකයේ මුලින්ම ලියන්න ඕනේ xමයි. මේ ඉන්නේ x. මේ ඉන්නේ y වලගේ. මුලින් x වලගේ ඊට පස්සේ y වලගේ. මැද්දකමාවකින් වෙන් කරනවා. දැන් මම මෙතන ලියන ඊගාව ලක්ෂ ටික ඕකේ ලකුණු කරන්න. ඒව ලකුණු කරගන්න මුලින්ම b ගේ ඛණ්ඩාංක තමයි b ව ලකුණු කරන්න මේකේ. b ගේ ඛණ්ඩාංක ඍණ 3.5 c ඍණ 2 ඍණ 3 d 4 බිංදුව. මේ ලක්ෂ 3 ඔය ඇඳ ඛණ්ඩාංක තමයි ලකුණු කරන්නේ. B C හා D මේ ඇඳ කාර්සිය තලයේ ලකුණු කරන්න. ඒව දැන්ට මම ලකුණු කරලා තියෙනවානේ. ලක්ෂය ලකුණු කරද්දී මේව කඩයිලිය අදින්න අවශ්‍ය නැහැ. මම මේ කඩයිලිය යන්නේ පැහැදිලිව පේන්න. එහෙම ඕනේ නැහැ. පොතේ තියෙනවනේ ඉතින්. 1 B ඍණ 3.5 x අක්ෂයෙන් ඍණ 3ට යන්න ඕනේ y අක්ෂයෙන් 5ට යන්න ඕනේ. ඍණ 3.5 මෙන්න මෙතන ඉන්නවා. B බලන්න b හරිද කියලා. ඍණ 3.5 ඍණ 3.5 මෙතන ඉන්නවා b. c ඍණ 2 ඍණ 3 ඍණ 2 ඍණ 3 ඍණ 2ට ගියා ඍණ 3ට පහළට ආවා මෙතෙන්ට. මේ ඉන්නවා c ඍණ 2 ඍණ 3. ඊට පස්සේ d 4 බිංදුව. 4 බිංදුව කොහෙවත් යන්නේ එතන. d ඉන්නේ මෙතන. 4 බිංදුව. එතකොට ලක්ෂය ලකුණු කරන්න අපිට තිතක් තියන්න පුළුවන්, පොඩි කතිරයක් අදින්න පුළුවන්. ඕකෙන් කතිරයක් යන්දාම ඒකෙන් හොඳට ලක්ෂය නිරූපණය වෙනවා. කතිරෙන් කියන්නේ මේ ඉරිදේ කැපෙන තැන තමයි ලක්ෂය. මෙහෙම බෝලයක් අදිනවටත් වඩා කතිරයක් අදින එක හොඳයි. හැබැයි දෙකම ඉතින් කමක් නැහැ. කෝකෙන්ද වැරදි දාන්නේ නැහැ. දෙකම හරි. කතිරයක් දාම හොඳට ලක්ෂය පැහැදිලි කවුද කියලා. පිටක් යන්ද කියලා පිටක් තිබ්බා කියලා කමක් නැහැ. ඊගාව
එහෙමනම් දැන් අපි අභ්‍යාසයේ ගැටලුවක් හදමු. 25 හතර අභ්‍යාසයේ පළවෙනි ගාන. කාර්සිය තලය අපිට දෙන්නේ නැහැ. කාර්සිය තලය අපි අද ගන්න ඕනේ. බලන්න 25 හතර අභ්‍යාසයේ පළවෙනි ගාන. ඒකේ කියනවා x අක්ෂය හා y අක්ෂය ඍණ 5 සිට ධන 5 තේ. ඒකේ කියලා තියෙනවා මේ මං යන්ද වගේමයි. ඍණ 5 ඉඳලා ධන 5ටම ගන්නලු x අක්ෂයයි y අක්ෂයයි. ඒ හින්දා ඒකේ කියලා තියෙන හින්දා ඍණ 5 ඉඳන් ධන 5ටම ගමු. හැබැයි සමහර අවස්ථාවල එහෙම අපිට කාර්සිය තලය දෙන්නේ නැහැ. ලක්ෂ ටික විතරයි දෙන්නේ. ඒ වෙලාවට සුදුසු කාර්සිය තලය අපි තීරණය කරන්න ඕනේ. කීයේ ඉඳන් කීයටද ගන්නෙ? ඒකේ ඉන්න ලොකුම සංඛ්‍යාවයි පොඩිම සංඛ්‍යාවයි අනුව තමයි අපි තීරණය කරන්නේ කාර්සිය තලය කීයේ ඉඳන් කීයට ගන්නවද කියලා. හැබැයි දැන් මේ අභ්‍යාසය නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒ අයට ඔක්කොම අදින්න කියන්නේ මේ වගේ කාර්සිය තලයක්. අපි ඒ ගණන් තුනම හදමු. ඉක්මනට හදමු ගණන් තුනම 25 4. පළවෙනි ගානේ ලක්ෂ ටික දීලා තියෙනවා. ඒ වලගේ දෙකේ ඍණ 5. දෙකේ ඍණ 5. x වලගේ 2යි y වලගේ ඍණ 5යි. දෙකේ ඍණ 5. එහෙනම් මෙන්න මෙතන. A කියන ලක්ෂය මෙතන ඉන්නවා. ලක්ෂය අදාළ තැන ලකුණු කරන්න. නම ඒ ළඟින් කොහෙන්ද ලියන්න. ලක්ෂය තමයි අදාළ තැන ලකුණු කරන්න ඕනේ. ඊට පස්සේ B ඍණ 3 4යි. ඍණ 3 4යි. එයා උඩ ඍණ 3 4යි B. C වලගේ ඍණ 3 ඍණ 3. ඍණ 3 ඍණ 3. C ඉන්නවා මෙතන. ඍණ 3 ඍණ 3. ඊට පස්සේ D ඍණ 4 ඍණ 1. D වලගේ ඍණ 4 ඍණ 1යි. ඍණ 4 ඍණ 1යි. D ඉන්නවා මෙතන. ඍණ 4 ඍණ 1යි. E වලගේ ඍණ 2 බිඳුවයි. ඍණ 2 බිඳුවයි. එතනමයි. E ඉන්නවා මෙතන. ඍණ 2 බිඳුව. කොහෙවත් යන්නේ නැහැ. Y වලගේ බිඳුවයි. මේ y වලගේ බිඳුවයි. F වලගේ F බිඳුවේ ඍණ 4යි. බිඳුවේ මෙතන ඉන්නේ ඍණ 4යි. මෙතෙන් එනවා F වලගේ බිඳුවේ ඍණ 4යි. ඊගාව ගැටලුව දෙවෙනි ගැටලුවේ කාර්සිය තලයේ ABCDEF කියලා පල්ලෙහාට ලියන්න. ඉස්සරහෙන් කණ්ඩායම ටික ලියන්න. සම්පූර්ණ කරන්න. අපි ඉක්මනට බලමු ඒක. A වලගේ A වල කණ්ඩායමකය ලියුව හැකි A වල කණ්ඩායමකය බිඳුවේ 4යි. බිඳුවේ 4යි කියලා එන්න ඕනේ. A වල කණ්ඩායමකය බිඳුවේ 4යි. මේ බිඳුවේ 4යි. ඊට පස්සේ B ඉන්නේ මෙතන 4 2යි. මේ පැත්තෙන් 4 මුලින්ම x එක 4 2යි. ඊගාවට C ඉන්නේ මෙතන. එහෙනම් C වල කණ්ඩායමකය C 4 ඍණ 2යි පල්ලෙහාට යන්නේ. 4 ඍණ 2යි. ඊට පස්සේ D වල කණ්ඩායමකය D ඉන්නේ මෙතන. D වල කණ්ඩායමකය බිඳුවේ ඍණ 4යි. බිඳුවේ ඍණ 4යි. මේ බිඳුවේ ඍණ 4යි පල්ලෙහාට යන්න ඕනේ. බිඳුවේ ඍණ 4යි. ඊට පස්සේ E වල E ඉන්නේ මෙතන. ඍණ 4 ඍණ 2යි. ඍණ 4 ඍණ 2යි. E ඍණ 4 ඍණ 2යි. ඍණ 4 ඍණ 2යි. F වල කණ්ඩායමකය ඍණ 4 2යි. මුලින්ම ඍණ 4ට ආව උඩට 2ක් ගියා. F වල කණ්ඩායමකය ඍණ 4 2යි කියලා එනවා. දැන් බලමු තුන්වෙනි ගැටලුව. බලමු. මුලින්ම බලන්න කණ්ඩායම තලයේ හරියට ඇඳද කියලා. දැන් මේක කියලා තියෙනවානේ ඍණ 5 ඉඳන් ධන 5ට කියලා. එහෙනම් ඒකේ විදිහටම අදින්න ඕනේ. ඍණ 5 ඉඳන් ධන 5ට. වැඩිපුර අදින්න එපා. කියලා තියෙන විදිහටම අදින්න. x අක්ෂය නම් කරලාද බලන්න y අක්ෂය නම් කරලාද බලන්න.
මෙන්න මෙතන හොඳට අහපොව බලන්න හරිද සමාන පළතරද තියෙන්නේ කියලා. මේ සෑම දෙනාම කොටු දෙකෙන් දෙක නම් ගත්තේ මෙතන කොටු දෙකද කියලා බලන්න. මෙයා කොටු දෙකද ඒව සමානද බලන්න. දැන් මේ ලක්ෂ ටික ලකුණු කරමු. බිංදුවේ 4. බිංදුවේ 4 මෙතන. එකේ 1 එකේ 1 මෙතන. ඒවා අනුපිළිවෙලට යා ගන්න ඕනේ. එහෙනම් මෙතන ඉඳන් මෙතෙන්ට ඉරක් අදින්න වෙනවා. අඩි දුර තියලා ඉරක් අදින්න. ඊගාව 4 බිංදුව. 4 බිංදුව. එතනමයි. 4 බිංදුව. ඊගාවට එකේ වින 1. එකේ වින 1. මෙතන. එකේ වින 1. ඊගාව බිංදුවේ වින 4. බිංදුවේ වෙන 4. මෙතන. බිංදුවේ වෙන 4. ඊගාව වින 1 වින 1. වින 1 වින 1. වින 1 වින 1 මෙතන. ඊගාව වින 4 බිංදුව. වින 4 බිංදුව එතනමයි. ඊට පස්සේ වින 1 වින 1. වින 1 වින 1. වින 1 ධන 1. වින 1 ධන 1. වින 1 ධන 1 මෙතන. අහපව් බිංදුවේ 4. මේ පටන් ගත්ත එක්කෙනාමයි අන්තිමට ඉන්නේ. බිංදුවේ 4. එහෙමනම් ඔන්න ඔය රූපයක් ඇහිලා තියෙන්න ඕනේ. දැන් අපි ඊගාවට යන්නේ අපට හම්බ වෙනවා සංඛ්‍යා රේඛාවක ලක්ෂ කාටසීය තලයක ලක්ෂ ලකුණු කලේ මේ. ඒව පිළිවෙලින් යා කරා. මේ කාටසීය තලයේ හම්බ වෙනවා රේඛා. මෙන්න මෙහෙම රේඛා හම්බ වෙනවා. තව සමහර වෙලාවට මේ පැත්තට යන රේඛා හම්බ වෙනවා. මේ x අක්ෂයට සමාන්තර රේඛා හම්බ වෙනවා. y අක්ෂයට සමාන්තර රේඛා හම්බ වෙනවා. එහෙමනම් දැන් අපි යන්නේ මෙන්න මේ වගේ අය ගැන ලක්ෂ ලකුණු කරන්න මොකද වෙන්නේ කියලා බලන්න. ලියන්න අනුමාතිකාව කාටසීය තලයේ අක්ෂවලට සමාන්තර රේඛා. x අක්ෂයට සමාන්තර රේඛා හම්බ වෙනවා. y අක්ෂයට සමාන්තර රේඛා හම්බ වෙනවා. අනුමාතිකාව කාටසීය තලයක අක්ෂවලට සමාන්තර රේඛා. කාටසීය තලයක අක්ෂවලට සමාන්තර රේඛා. ඒක යටතේ ගැටලු වල ලියන්න. මේ ගැටලුවට උත්තර ලිව්වට පස්සේ අපිට පුළුවන් කොහොමද මේ රේඛාවල් ලැබෙන්නේ කියලා හොයාගන්න. ලියන්න මෙහෙම සුදුසු කාටසීය තලයක පහත ලක්ෂ ලකුණු කරන්න. එම ලක්ෂ යා කරන්න. එම ලක්ෂ යා කරන්න. සුදුසු කාටසීය තලයක පහත ලක්ෂ ලකුණු කරන්න. එම ලක්ෂ යා කරන්න. මේ ලක්ෂ ටික සුදුසු කාටසීය තලයක ලකුණු කරන්න. මේ කාටසීය තලයේ x වල ඔක්කොගේම තියෙන්නේ 3යි කියලා. එහෙනම් x වලට යන්නේ 3ට යනකම් විතරයි. මේ පැත්ත අවශ්‍ය වෙන්නේ නැහැනේ. මේ පැත්තට එකක් දෙකක් තිබ්බම ඇති. මේ පැත්තට 3ක් 4ක් තිබ්බම ඇති. 3යි නෙවන වෙන්නේ. 4ක් විතර තිබ්බම ඇති x අක්ෂය. ඊට පස්සේ y වල තියෙන වැඩි මාර්ගය 3. එහෙනම් y වල 4ට විතර යනකම් y වලත් අදිමු. y වල වෙන පැත්තටත් ඕනේ දෙකක්. x අක්ෂය හරියද බලන්න y අක්ෂය හරියද බලන්න. දැන් ලක්ෂ ටික ලකුණු කරමු. මේ හැමෝගෙම තියෙන විශේෂත්වයක් තමයි x වලගේ 3. එහෙනම් x වෙනුවට පළවෙනි එක්කෙනා 3 බිංදුව මෙතන. 3 බිංදුව. ඊගා එක්කෙනා 3 2 මෙතන. ඊගා එක්කෙනා 3 3 මෙතන. මෙයා 3 වෙන 2 මෙතන. ඔන්න ලක්ෂ ටික ලකුණු කළා.
ඊට පස්සේ ඒ ටික ක්‍රියා කරන්නලු. මේ ටික යා කරාම ඉන්නේ මෙන්න මෙහෙම රේඛාවක් ලැබෙන්නේ. මේ රේඛාව තව ඉහළට පහළට ඕනනම් දික් කරන්න පුළුවන්. මේ රේඛාව මත ඉන්න ඕනෑම එක්කෙනෙක්ගේ ලක්ෂයක් ඕනෑම තැනක කණ්ඩායමක් බලන්න මේ ඔක්කොගේම x වලගේ තුනයි. y වලගේ එක එක අගයන් තියෙනවා. හැබැයි x වලගේ තුනමයි ලැබිලා තියෙන්නේ. මේ රේඛාව මත ඉන්න ඕනෑම ලක්ෂයක x වලගේ තුනයි. මේ x වල ධන 3 හරහා යන රේඛාව ඕනෑම තැනක x වලගේ තුනයි. අපි ලකුණු කරපු එකේ තුනයි. තව රේඛාව ඉහළට පහළට දික් කරාම ඒ ලැබෙන ඕනෑම එක්කෙනෙක්ගේ x වලගේ තුනයි. එහෙනම් මේ රේඛාවට අපි නමක් කියනවා. එයා මේ y අක්ෂයට සමාන්තරයි. මේ රේඛාවට අපි කියනවා මේ තියෙන්නේ x සමානයි 3 රේඛාව කියලා. එහෙනම් මේ ඉන්නේ x සමානයි 3 රේඛාව. x සමානයි 3 රේඛාව x අක්ෂයේ 3 හරහා යනවා. මෙයාට සමාන්තර රේඛාවක්. එහෙනම් ඒ අනුව හිතන්න මේකේ y සමානයි x සමානයි වෙන එක රේඛාවෙන්දොත් කොහොම තියෙයිද? x සමානයි වෙන එක රේඛාවෙන්දොත් කොහොම වෙයිද? එයා වෙන එක හරහා යන රේඛාවක් වෙන්න ඕනේ. මෙන්න ඉන්නවා x සමානයි වෙන එක රේඛාව. x වල වෙන එක ලක්ෂය හරහා යනවා මෙයාට සමාන්තරව. එහෙනම් මේ පැත්තට ආදින සමාන්තර රේඛා මෙයාට සමාන්තර රේඛා ඔක්කොම x සමානයි යම් කිසි අගයක්. ඔන්න මේ ඉන්නේ y අක්ෂයනේ. එහෙනම් y අක්ෂයට තව නමක් කියන්න පුළුවන්. මේ y අක්ෂයට තව නමක් කියන්න පුළුවන්. මොකක්ද කියන්න පුළුවන් නම? මෙයාට කිව්වේ හැකි x සමානයි වෙන එක රේඛාව. මෙයාට කිව්වේ හැකි x සමානයි 2 රේඛාව. මෙයා x සමානයි 4 රේඛාව. එහෙනම් y අක්ෂයට එයා x වල බිඳුව හරහා යන රේඛාවක්. එහෙනම් එයාට කියන්න පුළුවන් මේ ඉන්නේ x සමානයි බිඳුව රේඛාව කියලා කිව්වේ හැකි. එහෙනම් ඔන්න y අක්ෂයට තව නමක්. y අක්ෂය කියලා කියන්නේ x සමානයි බිඳුව රේඛාවටමයි. ඊගාවට දෙවෙනි ගැටලුව. ඔන්න එහෙමනම් දැන් මේක මතක තියාගන්න x y අක්ෂයට සමාන්තරව මේ පැත්තට යන හැම රේඛාවක්ම මේක නම් කරගන්න x සමානයි මෙයාව නම් කරගන්න x සමානයි 3 රේඛාව කියලා. තව කැමති තැනකින් වෙන පාට දැන් පැන්සලෙන් මේ වදින්න නැත්තේ පෑනෙන් තව රේඛාවක් ඇදලා යාවන් නම් කරගන්න මේ සමානයි x සමානයි විනේක රේඛාව කියලා යාව නම් කරගන්න. ඊට පස්සේ රතු පාට පෑනෙන් තව රේඛාවක් අදින්න එයාව නම් කරගන්න x සමානයි 2 රේඛාව කියලා. රේඛා තුනක් නම් කරගන්න. ඇන්ද එක්කෙනා x සමානයි 3 රේඛාව. මේ පැත්තේ එක්කෙනෙක් අදින්න x සමානයි විනේක කියලා නම් කරගන්න. ඊට පස්සේ මෙතනින් එක්කෙනෙක් අදින්න x සමානයි 2 කියලා නම් කරන්න. දෙවෙනි ගැටලුව. කලින් වගේමයි. පහත ලක්ෂ සුදුසු සංඛ්‍යා රේඛාවක ලකුණු කර පහත ලක්ෂ සුදුසු කාටසිය තලයක ලකුණු කරන්න. පහත ලක්ෂ සුදුසු කාටසිය තලයක ලකුණු කරන්න. ඊගවට එම ලක්ෂය යා කරන්න. මේ ලක්ෂ ටික ලකුණු කරන්න ඒව යා කරන්න. x වල තියෙනවා ධන 7ට යනකම්. එහෙනම් x අක්ෂයේ ධන 7ට යනකම් ඕනේ වෙනවා. y වල x වල ඍණ 2ට යනකම් ඕනේ වෙනවා. මේ x අක්ෂය. ඊට පස්සේ y අක්ෂය 3. y වල සෑම අගයක්ම 3යි. මේ ඉන්නේ y නේ. මේ ඉන්නේ x නේ. y වල සෑම අගයක්ම 3යි. දැන් ධන පැත්ත තමයි යාගේ වැඩිම ඕනේ.
දැන් බලමු ලක්ෂික ලකුණු කරලා එකේ. ඍණ දෙකේදී 3යි. ඍණ දෙකේදී 3යි මෙතන. බිංදුවේදී 3යි. මෙතන. බිංදුවේදී 3යි. දෙකේදී 3යි. මෙතන. හතරේදී 3යි. මෙන්න ඊට පස්සේ ඒ ටික පිළිවෙලින් යා කරන්නලු. මෙන්න යා කරා. දැන් x අක්ෂයට සමාන්තර රේඛාවක් ලැබෙනවා. මේ බලන්න y වල සෑම අගයක්ම 3යි. මේ රේඛාවේ ඉන්න සෑම ලක්ෂයකම y වල අගය 3යි. මේ ඕනෑම ලක්ෂයක කණ්ඩායම් පිළිවුවාම y වල අගය 3යි. x වල අගය වෙනස් වෙනවා. හැබැයි y වල අගය 3යි. එහෙමනම් අපි මෙයාට කියනවා සෑම තැනකම y වල අගය 3 වෙන හින්දා මේ ඉන්නේ y සමානයි 3 රේඛාව කියලා. y සමානයි 3 රේඛාව මොකද වෙලා තියෙන්නේ? y වල 3 ලක්ෂය හරහා යනවා x ට සමාන්තරව. y සමානයි 3 රේඛාව මේ තියෙන්නේ. එහෙමනම් මේ රේඛාව කවුද වේද? මෙයා y වල ඍණ දෙක හරහා යනවා. එහෙනම් මේ තියෙන්නේ y සමානයි ඍණ දෙක රේඛාව. ඔන්න දැන් x අක්ෂයට තව නමක් කියන්න පුළුවන්. කලින් අපි y අක්ෂයට නමක් කිව්වා. දැන් x අක්ෂයට තව නමක් කිව්වේ හැකි. x අක්ෂයේ ගමන් කරලා තියෙන්නේ y වල බිඳුව හරහා මෙන්න මෙතනින් ගිහිල්ලා තියෙන්නේ. ඒ හින්දා යාට කිව්වේ හැකි x අක්ෂයට කියන්න පුළුවන් මේ තියෙන්නේ y සමානයි බිඳුව රේඛාව කියලා. එහෙමනම් දැන් අපිට හම්බුණා රේඛා වර්ග දෙකක්. එකක් තමයි මේ පැත්තට යන ඒවා යා x සමානයි යම් කිසි අගයක්. ධන දෙක හරහා යනවා නම් x සමානයි දෙක රේඛාව. මේ පැත්තට යන රේඛා x සමානයි අගයක්. මේ පැත්තට යන රේඛා y සමානයි අගයක්. ඒක හොයාගන්නේ මේ y වල ධන 3 දිග පෙන්වනවා නම් y සමානයි 3 රේඛාව. y වල ඍණ 2 දිග පෙන්වනවා නම් y සමානයි ඍණ 2 රේඛාව. මේ පැත්තට යන රේඛාවක් x වල දෙක හරහා යන්නේ x සමානයි 2 රේඛාව. ලේසියිනේ. මේ විදිහට මතක තියාගන්න පුළුවන්. මතක තියාගන්න අවශ්‍ය වෙනවා. එහෙනම් දැන් කාර්සිය තලයක ලක්ෂ ලකුණු ගන්නත් දන්නවා. රේඛා ලකුණු ගන්නත් දන්නවා. දැන් ඔබ කියන්න පුළුවන් මෙහෙම ගැටලුවක්. සුදුසු කාර්සිය තලයක y සමානයි 2 රේඛාව අදින්න. දැන් මෙතන කියනවා y සමානයි 2 රේඛාව අදින්න කියලා. ඒ හින්දා එහෙමනම් y අක්ෂයේ 2 ලක්ෂය හරහා යන රේඛාව අදිනවා. මේ තියෙන්නේ y සමානයි 2 රේඛාව වෙනවා. එහෙමනම් රේඛා වර්ග දෙක හඳුනා ගන්න ඕනේ. අභ්‍යාස ටික සම්පූර්ණ කරන්න මේ පාඩමේ 25 අභ්‍යාස බිංදුව 5 ලක්ෂය x සමානයි 5 රේඛාව මත පිහිටන ලක්ෂයල්ලු. දැන් සංඛ්‍යා රේඛාවක කාර්සිය තලයක සංඛ්‍යා රේඛාවක් ඇඳහම මේ x සමානයි 5 රේඛාව. x සමානයි 5 රේඛාව කියන්නේ x වල 5 හරහා යන රේඛාව. මෙයා තමයි x සමානයි 5 රේඛාව. මේ y අක්ෂය නම්. මෙන්න x සමානයි 5 රේඛාව. බිංදුව 5 ලක්ෂය. බිංදුව 5 ලක්ෂයේ ඉන්නේ බිංදුව 5 මේ වගේ තැනක. බිංදුව 5 ලක්ෂයේ ඉන්නේ මේ වගේ තැනක. එහෙනම් මේ කියන දේ ගැන මොකද කියන්න පුළුවන්? ඒක වැරදීනේ. x සමානයි 5 රේඛාව නෙවෙයි බිංදුව 5 ලක්ෂයේ ඉන්නේ. ඒක වැරදි. රෝමිලක එක වැරදි. දෙක y සමානයි 3 රේඛාව x අක්ෂයට සමාන්තර වේ. y සමානයි 3 රේඛාව. දැන් මේකේ y සමානයි 3 රේඛාව ඇඳුම් මෙතන 3 y වල 3 හරහා යන රේඛාවක් තමයි y සමානයි 3 රේඛාව. දැන් කියනවා y සමානයි 3 රේඛාව x අක්ෂයට සමාන්තරයිලු. ඔව් ඇත්ත. මෙයා x අක්ෂයට සමාන්තරයි තමයි. එහෙනම් ඒක හරි. ඔය ලක්ෂණ තුන. x සමානයි 2 රේඛාවත් y සමානයි 1 රේඛාවත් එකිනෙක කැපී යන ලක්ෂයේ ඛණ්ඩාංක දෙක එකලු. බලමු ඔය කියන දේ. රෝම ලක්ෂණ තුනේ කියනවා x සමානයි 2 රේඛාවත්
x සමානයි 2 රේඛාව. එන්න x අක්ෂයේ 2 හරහා යන රේඛාව තමයි මේ ඉන්නේ x සමානයි 2 රේඛාව. x සමානයි 2 රේඛාවත් y සමානයි 1 රේඛාවත්. y වල එක හරහා යන ලක්ෂය මෙයා තමයි y සමානයි 1 රේඛාව. ඒ දෙන්න කැපී යන ලක්ෂයේ खंडांक 2 එකලු. මෙන්න මේ ලක්ෂයේ खंडांक 2 එකලු. ඔව් මෙයාගේ खंडांक වන්නේ 2 1 1 හරි. රෝමි ලක්ෂණ 3 හරි. රෝමි ලක්ෂණ 4. 4 බලන්න. y සමානයි බිඳුව රේඛාව කාර්ශීය තලයේ x අක්ෂයයි. y සමානයි බිඳුව රේඛාව. y වලගේ බිඳුව රේඛාව. මෙන්න ඉන්නවා y සමානයි බිඳුව රේඛාව. දැන් කියනවා y සමානයි බිඳුව රේඛාව x කාර්ශීය තලයේ x අක්ෂය මුළු. ඔව් අපි ඒක ගිය සතියේ කතාත් කළා. y සමානයි බිඳුව රේඛාව කියන්නේ x අක්ෂයටම තමයි. ඒකත් හරි. පස්වෙනි ගාන රෝමි ලක්ෂණ 5. ඒ කියනවා මෙහෙම. 3 1 ලක්ෂය. 3 1 ලක්ෂය. ඍණ 2 1 ලක්ෂය. 1 ඍණ 1 ලක්ෂය. බිඳුව 1 ලක්ෂය. යන ලක්ෂ වලින් y සමානයි 1 රේඛාව මත නොපිහිටන ලක්ෂය 1 ඍණ 1 වේලු. y සමානයි 1 රේඛාව මත නොපිහිටන ලක්ෂය. දැන් බලන්න මේ ඔක්කොගේම y වල खंडांक එකයි. මේ තුන් දෙනාගේම y වල खंडांक එකයි. එහෙනම් y සමානයි 1 රේඛාව මත තමයි මේ තුන් දෙනාම ඉන්නේ. හැබැයි මෙයාගේ y වලගේ ඍණ එකයි. එහෙනම් එයා ඉන්නේ y සමානයි 1 රේඛාව මත නෙවෙයි. මෙදි කියන්නේ මෙන්න මේ ලක්ෂය y සමානයි 1 රේඛාව මත නොපිහිටන ලක්ෂය කියලා. ඔව් ඒකත් හරි. පහත් හරි. දැන් බලමු දෙවෙනි ගාන. දෙවෙනි ගැටලුව. දෙවෙනි ගැටලුව x සමානයි 3 රේඛාවත් y සමානයි ඍණ 3 රේඛාවත් එකම කාර්ශීය තලයක අදින්න. x අක්ෂය y අක්ෂය. x සමානයි 3 රේඛාව. x වල එහෙමනම් 3 මේ ඉන්නේ x සමානයි 3 රේඛාව. x සමානයි 3 රේඛාවත් y සමානයි ඍණ 3 රේඛාවත්. y වල ඍණ 3. මෙන්න y වල ඍණ 3 රේඛාව. මේ ඉන්නේ y සමානයි ඍණ 3 රේඛාව. x සමානයි 3 රේඛාවත් y සමානයි ඍණ 3 රේඛාවත් එකම කාර්ශීය තලයක අදින්න. එම රේඛා දෙක එකිනෙක ඡේදන ලක්ෂයේ खंडांक ලියන්න. මෙන්න මේ කැපෙන තැන खंडांक මොනවද කියලා අහන්නේ. එහෙනම් මේ කැපෙන තැන खंडांक 3 ඍණ 3යි. 3 ඍණ 3යි. මෙතන खंडांक 3 ඍණ 3යි කියලා දීලා තියෙන්න ඕනේ. බලන්න දෙවෙනි ගාන හරිද කියලා. ඊට පස්සේ තුන්වෙනි ගාන. 25 පහ අභ්‍යාසයේ අන්තිම ගාන. බලන්න මේ කියන දේ එක් කියනවා x අක්ෂය හා y අක්ෂය දෙකම ඍණ 5 සිට ධන 5 දක්වා අංකණය කළ කාර්ශීය තලයක් අදින්න. x අක්ෂය y අක්ෂය දෙන්නම ඍණ 5 ඉඳලා ධන 5ට තියෙනවා. මෙන්න x අක්ෂය y අක්ෂය දෙන්නම ධන 5ට යනකම් තියෙන්න ඕනේ. බලන්න x අක්ෂය y අක්ෂය නම් කරලාද කියලා. x අක්ෂය හා y අක්ෂය නම් කරලාද මේ පැත්තට 5යි මේ පැත්තට ඍණ 5යි. මේ පැත්තට ධන 5යි මේ පැත්තට ඍණ 5යි. ඒ විදිහට තියෙයිද කියලා බලන්න. රෝමි ලක්ෂණ 2. එම කාර්ශීය තලයේ පහළ දැක්වෙන සරල රේඛා හතරම අදින්න. මේ හතර දෙනාම අදින්න කියනවා. මොනවද? y සමානයි 2 රේඛාව. මෙන්න y සමානයි 2 රේඛාව. y සමානයි 2 රේඛාව. y සමානයි ඍණ 2 රේඛාව. y සමානයි ඍණ 2 රේඛාව මේ තියෙන්නේ. ඍණ 2 හදා යන්නේ y සමානයි ඍණ 2 රේඛාව. ඊගාවට y සමානයි 2 රේඛාව ඇඳා y සමානයි ඍණ 2 රේඛාව ඇඳා. ඊට පස්සේ කියනවා x සමානයි 4 රේඛාව. x වලගේ 4 හදා යන්න ඕනේ. මෙන්න x සමානයි 4 රේඛාව. x සමානයි ඍණ 2 රේඛාව. ඍණ 2 හදා යන්න ඕනේ. මෙන්න x සමානයි ඍණ 2 රේඛාව.
ඔන්න දැන් 4 දෙනාම ඇඳා. ඊගාවට ගොමිලක්කන් 3. ඉහත සරල රේඛා 4 ඡේදනය ලැබෙන සංයුත සරල රේඛීය තල රූපය හඳුන්වන විශේෂ නම කුමක්ද? එහෙමනම් මේ කෝණ ඍජු කෝණීත් වෙනවා. මේ පාදයේ දිගයි මේ පාදයේ සමානයි මෙයයි සමානයි. එහෙනම් අපි දන්නවා විශේෂ නම මේ හම්බ වෙන්නේ පොඩි දවසට ඉඳන් ඉගෙන ගත්ත විශේෂ තල රූපයක්. මේ තමයි ඍජු කෝණාශ්‍රය. ඍජු කෝණාශ්‍රය. උත්තරෙන්න ඕනේ ඍජු කෝණාශ්‍රය. 4. එම සරල රේඛා එකිනෙක ඡේදන වන ලක්ෂ වල ඛණ්ඩාංක ලියන්න. මම මේ ඛණ්ඩාංක මෙතනම ලියනවා. මෙයයි ඛණ්ඩාංක 4 2යි. මෙයයි ඛණ්ඩාංක 4 ඍණ 2යි. මෙයයි ඛණ්ඩාංක ඍණ 2 ධන 2යි. ඍණ 2 ධන 2යි. ඍණ 2 2යි. මේ ලක්ෂ්‍ය ඛණ්ඩාංක ඍණ 2 ඍණ 2යි. බලන්න හරිද ඛණ්ඩාංක හදලා ලිව්වා කියලා. මෙයා 4 2. මේ ලක්ෂ්‍ය 4 ඍණ 2. මෙයා ඍණ 2 ධන 2. මේ ලක්ෂ්‍ය ඍණ 2 ඍණ 2 කියලා එනවා. ඉහත රෝමිලක්කන් තුනෙහි ලැබුණු සංයුත සරල රේඛීය තල රූපයේ සමමිතික අක්ෂ අදින්න කලින් අපිට හම්බෙච්ච පාඩම හතවසේදී හම්බුනේ ද්විපාර්ශ්වික සම්මිතිය. දැන් කියනවා මෙයාගේ සම්මිතික අක්ෂ අදින්නලු. සම්මිතික අක්ෂ. මෙන්න සම්මිතික අක්ෂ ටික. හරියටම දෙකට නමන්න පුළුවන් රේඛාව. මේ පැත්තෙන කොටු තුනයි මේ පැත්තෙන ඉලක්කම් තුනයි ආවම මෙන්න එක සම්මිතික අක්ෂයක්. මේ සම්මිතික අක්ෂය තමයි මේ කොටුවේ සම්මිතික අක්ෂය තමයි x සමාන එක රේඛාව. එහෙනම් මේ ඍජු කෝණාශ්‍රයේ සම්මිතික අක්ෂයත් x සමාන එක රේඛාව. ඒක අහලා නැහැ. අන්දර පස්සේ ඒක අපිට පේනවා x සමාන එක රේඛාව. තව සම්මිතික අක්ෂයක් ඉන්නවා. එයා තමයි x අක්ෂය. එයා සම්මිතික අක්ෂයක්. එයාගේ නම තමයි y සමානයි බිඳුව රේඛාව. එහෙනම් සම්මිතික අක්ෂ දෙකයි මෙයාට x සමානයි එක රේඛාව එක සම්මිතික අක්ෂයක්. y සමානයි බිඳුව තව සම්මිතික අක්ෂයක්. එහෙනම් ඊගොඩ මිස් අභ්‍යාසයෙන් ගැටළු කිහිපයක් බලමු. මිස් අභ්‍යාසය ඍණ 2ට වඩා විශාල හෝ සමානයි x. කුඩා හෝ සමානයි 3ට වඩා. අසමානතාවයේ පූර්ණ සංඛ්‍යාත්මක විසඳුම් කුලකයේ සංඛ්‍යා රේඛාව මත නිරූපණය කරන්න. සියලුම විසඳුම් නෙවෙයි පූර්ණ සංඛ්‍යාත්මකයි විතරයි. පූර්ණ සංඛ්‍යාත්මක විසඳුම් ටික බලමු. ඍණ 2ට වඩා විශාල හෝ සමානයි. එහෙනම් ඍණ 2 අයිති යව ගන්න පුළුවන්. ධන 3ට වඩා කුඩා හෝ සමානයි. ධන 3ට වඩා කුඩා හෝ සමානයි. එහෙනම් ධන 3 ගන්නත් පුළුවන්. මෙතනින් එහා පැත්ත මෙතනින් මෙහා පැත්ත ඉන්න පූර්ණ සංඛ්‍යා ටික ඔක්කොම ගත්ත හැකි. නිකිල සංඛ්‍යා කියලා කියන්නේ. එහෙනම් මෙන්න ඍණ 2 ඍණ 1.1 2 3 කියන සංඛ්‍යා ටික ගන්න පුළුවන්. ඔක කිව්වනම් කුලකයේ ලෙස ලියන්නේ කියලා කුලක පාඩම හා සම්බන්ධ කරලා මෙයාගේ විසඳුම් කුලකයේ ලියා දක්වන්න. නිකිලමේ විසඳුම් කුලකයේ ලියන්න. එහෙම කිව්වනම් ඍණ 2 ඍණ 1.1 2 3 කියලා කුලකයක් විදිහට ලියන්න සිද්ධ වෙනවා. එහෙම කියලා නෑ. දෙවෙනි ගාන. ඒ වල ලක්ෂය ඍණ 1 1යිලු. ඍණ 1 1යි. මෙන්න මෙතන ඒ ඉන්නවා. ඍණ 1 1යි. ඔන්න ඒ ලක්ෂය. b 2 1යිලු. 2 1යි. b ඉන්නවා මෙතන. 2 1යි. c 1 ඍණ 1යි. 1 ඍණ 1යි. මෙතන. c ඉන්නවා මෙතන. ලකුණු කරන්න A B C D සමාන්තර රාශියක් වන පරිදි A B C D සමාන්තර රාශියක් වන පරිදි D ලක්ෂ්‍ය කාර්යසේ තලයේ ලකුණු කරෙහි ඛණ්ඩාංක ලියන්න. සමාන්තර රාශියක් වෙන්න ඕනේ. මෙන්න සමාන්තර රාශියේ මේ ඉස්සරහා ඉන්න පාද දෙක දිගින් සමානයි. දැන් බලන්න මෙන්න මේ AB රේඛාවේ දිග මෙතන ඉඳන් 1යි 2යි 3ක් දිගයි. එහෙනම් මේ ලක්ෂ්‍ය ඉදන් මෙයා 3ක් මේ පැත්තට එන්න ඕනේ. 1යි 2යි 3 මෙතනට එන්න ඕනේ.
සමාන්තරාංශයක් වෙන්න D ලක්ෂය ලකුණු කරන්නලු. ඊට පස්සේ යනවා එයාගේ ඛණ්ඩාංක මොනවද කියලා. එයාගේ ඛණ්ඩාංක වන්නේ ඍණ 2 ඍණ 1යි. D වල ඛණ්ඩාංක ඍණ 2 ඍණ 1යි. මෙතනින් ඍණ 2 පල්ලෙහාට 1යි. ඍණ 2 ඍණ 1 කියලා එනවා. ඊගාවට සමාන්තරාංශ AB පාදය හා BC පාදය දැක්වෙන එක් එක් සරල රේඛා ඛණ්ඩයේ පිහිටන සරල රේඛාව රීජීය සමීකරණයකින් ලියන්නේ. AB පාදයේ මෙයා අහනවා මොකද්ද මෙයාගේ සමීකරණය කියන්නේ? මේ තියෙන්නේ y සමානයි 1 රේඛාව. DC පාදයේ DC කියන්නේ මෙයා y සමානයි ඍණ 1 රේඛාව. අනිත් දෙන්නගේ ගැහුවට තාම අපි කියන්න දන්නේ නැහැ. අපි ඒක ඉගෙන ගන්නේ 9 වසරේ අන්තිමටම ලැබෙන පාඩමක්. අපි දන්නේ නැහැ තාම AD රේඛාවේ නම කියන්න දන්නේ නැහැ. BC ගේ නම කියන්න දන්නේ නැහැ. ඒ අය ඇලේට ඉන්න රේඛා. තාම ඒ අයගේ නම දන්නේ නැහැ. තාම දන්නේ මේ x අක්ෂය y අක්ෂයට සමාන්තර රේඛාව විතරයි. මෙයා y සමාන 1 රේඛාව, මෙයා y සමානයි ඍණ 1 රේඛාව. ඊගාව තුන්වෙනි ගැටලුව සංඛ්‍යා රේඛාවක ලකුණු කරාම පේනවා වම් පැත්තේ ඉන්නේ පොඩි අය, දකුණු පැත්තේ ඉන්නේ ලොකු අය. පළවෙනි ලක්ෂ ටික දිහා දැක්කම පේනවා ඍණ 5 තමයි කෙලවරේම ලිය වෙලා තියෙන්න ඕනේ. ඊට පස්සේ මෙහා පැත්තේ ඉන්න ඕනේ ඍණ 3යි 2න් 1. එයාට වඩා පොඩ්ඩක් එහා ඉන්න ඕනේ ඍණ 1යි 3න් 4න් 3. මෙතන ඉන්න ලොකුම එක්කෙනා ඍණ 0.2. එන කාර්සිය ඛණ්ඩාංක තලයක එහෙමනම් සරල රේඛාවක මේ ලක්ෂ 7 ලකුණු කරාම මෙන්න මේ පිළිවෙලට එන්න ඕනේ. එන ආවරණ පිළිවෙලට ලියන්නලු මේ ඉන්නේ ආවරණ පිළිවෙලට තමයි. මෙයාට වඩා මෙයා ලොකුයි, මෙයාට වඩා මෙයා ලොකුයි, මෙයාට වඩා මෙයා ලොකුයි. එතකොට උත්තරේ ලියවලා තියෙනෝනේ ඍණ 5 ඍණ 3යි 2න් 1 ඍණ 1යි 4න් 3 ඍණ 0.2. මෙන්න ආවරණ පිළිවෙලට. පොඩි එකේ ඉඳන් ලොකු එකට. ආවරණ පිළිවෙලට ලියුවම උත්තරේ දෙන්න ඕනේ පොඩිම එක්කෙනා ඍණ 7.5. එයාට වඩා ලොකුයි ඍණ 5යි 2න් 1. එයාට වඩා ලොකුයි 3.8. ඉන්න ලොකු එයාට වඩා ලොකුයි 0.5. ඉන්න ලොකුම එක්කෙනා 3.8. බලන්න මේ පිළිවෙලට ලිව්වේ කියලා. ඉන්න පොඩිම එක්කෙනා ඍණ 7.5. එයාට වඩා පොඩ්ඩක් ලොකුයි ඍණ 5යි 2න් 1. එයාට වඩා ලොකුයි 0.5. ඉන්න ලොකුම එක්කෙනා 3.8. ඊගාව රෝමි ලක්ෂණ 3. ඉන්න පොඩිම එක්කෙනා ඍණ 0.3. එයාට වඩා ලොකුයි මේ සංඛ්‍යා රේඛාවක මේ ලකුණු කරන්න ඕනේ. එතකොට තමයි උඹ ලැබෙන්නේ. එයාට වඩා ලොකුයි කවුද ආවේ? 1.2ද 1.5න් 2ද? දැන් බලමු මම ඒ සංඛ්‍යා දෙක ලකුණු කරනවා සංඛ්‍යා රේඛාවේ. 1 2. ඔන්න 1.2 ලකුණු කරනවා මුලින්ම. 1.2 සමාන කොටස් 10කට බෙදන්න ඕනේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. 1.2 මෙතන ඉන්නවා. මේ ඉන්නේ 1.2. ඊට පස්සේ බලන්න ලකුණු කරන්නලු 1.5න් 2. දැන් පහකට බෙදා ගන්න ඕනේ. 1.5න් 2. 1.5න් 2. පහකට බෙදනවා. 1.5න් 2 නම් මෙන්න මෙතන ලකුණු වෙනවා. අපි බලමු මේ රූපෙන් මෙයාව කොහෙද 5න් 2 ඉන්නේ කියලා. මෙන්න මෙයාව පහකට බෙදුවාම මෙන්න 1 1.1 1.5න් 1 5න් 2 5න් 3 5න් 4 5න් 5. එහෙමනම් 1.1 මෙතන ඉන්නේ 1.5න් 2 මෙතන ඉන්නේ. මේ ඉන්නේ 1.5න් 2. දැන් එහෙමනම් සංඛ්‍යා රේඛාවෙන් පැහැදිලි කවුද ඊගාවට ඉන්නේ? ඍණ 0.3ට පස්සේ ඉන්නේ 1.2. එයාට පස්සේ ඉන්නේ 1.5න් 2. 1.5න් 2 ලොකුයි මෙයාට වඩා. ඉන්න ලොකුම එක්කෙනා එතන 2. සංඛ්‍යා රේඛාවේ ලකුණු කරාම ආවෝහන පිළිවෙලට එන්නේ. පොඩිම එක්කෙනා ඍණ 0.3. එයාට වඩා ලොකුයි 1.2. එයාටත් වඩා ලොකුයි 1.5න් 2.
ඉන්න ලොකුම එක්කෙනා 2යි. 2යි මෙතනින් ඉලක්කන වෙන්නේ. ඊගාව ගොවි ඉලක්කම් 7. 7 අන්තිමය. නිස්සබ්බයාසේ තුන්වෙනි ගානේ අන්තිම ඉලක්කම. ඍණ 1යි 7 3. ඍණ 2. එහෙනම් ඒක දිහා බැලුවම පේනවා ඍණ 2 තමයි පොඩිම. එයාට වඩා ටිකක් ලොකුයි ඍණ 1යි 7 3. ඊට පස්සේ ඉන්නේ 1යි 8න් 5යි බිඳුවයි. මෙයාට වඩා බිඳුව ලොකුයි. ඉන්න ලොකුම එක්කෙනා 1යි 8න් 5 කියලා එනවා.